අයිබෝවන් ආදරණීය දුවේ පුතේ අපි මෙවර විභාගය වෙනුවෙන් පෙනී සිටින ඔබ සඳහා විශේෂයෙන්ම සැලසුම් කරපු පාඩම් මාලාවක් ඉදිරි මාස කිහිපය තුළ සිදු කරගෙන යනවා. අපි සාමාන්‍ය පන්ති කාමරයේ කතා බහ කරන මාතෘකාවෙන් මාතෘකාව පාඩමක් අරගෙන රිවිෂන් කරන ක්‍රමයෙන් ටිකක් මිදිලා එහෙමත් අපි පන්තිය තුළ කරගෙන යනවා. ඒ අතරේ අපි මාසෙකට එක පාඩමක් අරගෙන ඒ පාඩම පැය දෙකමාරක් ඇතුලේ සම්පූර්ණයෙන්ම ආවරණය කරලා දෙන කඩිනම් වැඩසටහනකුත් ක්‍රියාත්මක කරනවා එළඹෙන මාසේ ඉඳන්. එතකොට අපි මේ එළඹෙන මාසේ ඉඳන් අනුගමනය කරන වැඩපිළිවෙල සඳහා පූර්විකාවක් විදිහට අද දරුවෝ දෙවෙනි අවුරුද්දේ ඉතාම අමාරුයි කියලා කියන සංවර්ධනය සඳහා sannivedanaya කියන මාතෘකාව තමයි මම තෝරගත්තේ. එතකොට ඔබ මෙතන ඉඳන් සංවර්ධනය සඳහා sannivedanaya කියන අද දවසේ මාතෘකා සාකච්ඡාවට සම්බන්ධ වුණාම මේ මාතෘකාවේ තියෙන සමස්තය ඔබට අද දවසේ එක මොහොතේ ඔබේ මනසට කාවදිනවා. ඒ වගේම මම ඔබට පෙන්නලා දෙනවා මේ පාඩමේ තියෙන දිගපළල, ඊට පස්සේ මේ පාඩමේ වැඩිපුර ප්‍රශ්න එන්න පුළුවන් තැන්, මේ පාඩමේ ඔබ විසින් වැඩිපුර පාඩම් කරගන්න ඕනේ තැන් ආදී විදිහට මම මේ සාකච්ඡාව මෙහෙවනවා. ඒ සඳහා ඔබ සම්බන්ධ වෙලා සහභාගී වෙලා මේ සාකච්ඡාව සමග ටිකක් සක්‍රියව කොලයක් අරගෙන පෑනක් අරගෙන අවශ්‍ය දේවල් ලියා ගනිමින් සටහන් කරමින් සම්බන්ධ වෙන්න. එතකොට මම ඔබට කියන්නේ අපි මේ වගේ ෂෝට් නෝට් එකක් දීලා තිනවා කලින්. ඒකෙත් තියෙනවා මේ 9 වෙනි පාඩම සංවර්ධනයේ පාඩම. ඊට පස්සේ අපි අලුත් ෂෝට් නෝට් පොත ඔබට එළඹෙන සතියේ දෙනවා ලබන මාසෙට අදාළව. එතකොට ඒකත් ඔබ පරිහරණය කරන්න. ඊට අමතරව ඔබට මේ 9 වෙනි පාඩම හා සම්බන්ධ තියරි ටියුට් එකක් තියෙනවා, රිවිෂන් ටියුට් එකක් තියෙනවා. හරිනේ. එතකොට තියරි ටියුට් එක ඔබ ළඟ මේ වෙනකොට නෝට් එක තියෙනවා. අපි මේ පාඩමේ රිවිෂන් තාම කරලා නැහැ. එතකොට අපි වේගයෙන් මේ පාඩමේ රිවිෂන් එක ඉදිරි සතිවල කරනවා. හරි. එහෙමනම් අපි අද සංවර්ධනය සඳහා sannivedanaya කියන මාතෘකාව තමයි සාකච්ඡා කරන්නේ. හරි. අපි බලමු. මුලින්ම ආදරණීය දුවේ පුතේ මේ පාඩමේ පුංචි ගැටලු ටිකක් තියෙනවා. ඒ ගැටලු ටික මුලින්ම අපි සාකච්ඡා කරලා ඔබට ඒ ගැන පැහැදිලි කිරීමක් කරලා ඉන්නවා. හරිනේ. මේ පාඩමේ තියෙන ලොකුම ගැටලුව තමයි මේ පාඩම අපේ සිලබස් එක ඇතුලේ මේ ලස්සනට ගලපලා ලියවිලා නැහැ. හරි. එතකොට ටීචර්ස් ගයිඩ් එක ගත්තාම ඒකත් එතරම් පැහැදිලි මදි. ගෙඩි පිටින්ම අමුද්‍රව්‍ය ටික ඔබලා තියෙනවා මිසක් හොඳ ලස්සනට පාඩමක් විදිහට ගලපලා නැහැ. හරිද? එතකොට මේ මාතෘකාවේ ගොඩාක් පරිච්ඡේද වලට වෙලා තියෙන දේ ඔබත් මේක දැනගන්න. ගොඩක් වෙලාවට අපේ විෂය නිර්දේශ වලට තොරතුරු ගන්නේ ඉංග්‍රීසි පොතපතෙන්නේ. එතකොට ඉංග්‍රීසි පොතපතෙන් දේවල් අරගන්නකොට ඒවා එහෙම්මම ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා. එතකොට අර ගලපලා නැහැ වාක්‍ය විදිහට. ඒ හින්දා මේ පාඩම ඔබට නිකන් නෝට් එකක් දුන්නත් තේරෙන්නේ නැති ගතියක් තියෙනවා. ඉගෙනුවත් සමහර ලාවට තේරෙන්නේ නැති ගතියක් තියෙනවා. ඔබ මේකට අදාළ ටීචර්ස් ගයිඩ් එක කියුවත් තේරෙන්නේ නැති ගතියක් තියෙනවා. ඊළඟට මේ පාඩම ගැන කතා කළොත් ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2020 පහුගිය විභාගයේදී මේ පාඩමේ ප්‍රශ්න ඇවිල්ලා නැහැ. එතකොට පහුගිය විභාගයේදී ප්‍රශ්න ආවේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. මෙවර ඔබට මේ පාඩමෙන් ප්‍රශ්න එන්නේ නැහැ කියන එක. හැබැයි ප්‍රශ්න අහන ස්වරූපය බලා ගන්න තියෙන එකම එක new syllabus pass paper එකේ එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා අපි එතනදිත් මේ පාඩමේදී අමාරුවේ වැටෙනවා. ඒ හින්දා ඔබව අමාරුවේ නොවැටෙන පරිදි මම මේ මාතෘකාව මම මේ පාඩම ඔබට උගන්වලා දෙන්නම්. හරිනේ? හරි. අපි බලමු. දුවේ පුතේ මෙබඳු පාඩමක් ඔබට දාලා තියන්නේ ඇයි කියන කාරණේ තමයි අපි මුලින්ම ඔබට කියලා දෙන්නේ. එහෙම අගක් මුලක් පාඩමක කියලා දුන්නාම ඔයාට හරි ලේසියෙන් මේ මාතෘකාව වටහා ගන්න පුළුවන්. හරිනේ? එතකොට දුවේ පුතේ සංවර්ධනය සඳහා sannivedanaya කියන මාතෘකාව දීලා තියෙන්නේ ප්‍රධාන අරමුණු තුනක් ඇතුළේ. මොනවාද ඒ අරමුණු තුන බලන්නකෝ. එකක් තමයි සංවර්ධනය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දීම. හරි? මමත් ඔබට තිරයේ මේක පැහැදිලිව පෙන්වන්නම්. ඔබත් මේ කෙරෙහි අවධානය යොමු කරන්න. එතකොට අපිට ලේසියෙන් මේවා අවබෝධ කරගන්න පුළුවන්. බලන්න සංවර්ධනය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දෙනවා ඕගොල්ලන්ට.
එතකොට ඒක මේ මාතෘකාවේ ප්‍රධාන කාරණය. ඊළඟට දෙවෙනි කාරණය සංවර්ධන සංදේශ නිර්මාණය කිරීමේ අවබෝධය ලබා දෙන්න. සංවර්ධන සංදේශ නිර්මාණය කිරීමේ අවබෝධය ලබා දෙන්න. හරි. ඊළඟට ඔබ බලන්න මේ මාතෘකාවේ තියෙන ඊළඟ වැදගත්කම තමයි සංවර්ධනය සඳහා sannivedanaya භාවිත කළ හැකි බව අවබෝධ කරවලා දෙන්න. එතකොට එතන බලන්න දුවේ පුතේ එක පැත්තකින් සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා ඔබට උගන්වනවා. අනිත් පැත්තෙන් සංවර්ධනය සඳහා සංදේශයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා උගන්වනවා. අනිත් පැත්තෙන් රටක සංවර්ධනයට sannivedanaya භාවිත කරන්නේ කොහොමද කියන කාරණය උගන්වනවා. පැහැදිලිද? හරි. එහෙමනම් පැහැදිලිව ඔබ බලන්න මේ මාතෘකාව ඉගෙන ගන්නේ ඇයි කියන කාරණය තමයි අපි මෙතනදී මුලින්ම බලන්නේ. හරි. එතකොට අපි බලමු මේ මාතෘකාව ප්‍රධාන වශයෙන් උගන්වන්නේ ඇයි කියන කාරණයට අපි ගියහම ඒකට අදාළ කරුණු තුනක් අපිට මුණ ගැහෙනවා. මේවා ඔබ හොඳට හිතට ගන්න ඕන. එකක් තමයි දුවේ පුතේ මේ පාඩම ඉගෙනීමෙන් ඔබට සංවර්ධනය කියන්නේ මොකක්ද කියන මාතෘකාව හඳුන්වලා දෙන්න. එහෙනම් ඔයා මේ පාඩමේදී සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා හොඳට දැනගන්න. හරිනේ? ඊළඟ දෙවෙනි කාරණේ විදිහට ගත්තාම ඔයාට කියලා දෙනවා මීඩියා ඉගෙන ගන්න දරුවන්ට අනාගතේ මාධ්‍ය ලෝකෙට යන දරුවන්ට අනාගතේ සංවර්ධන සංදේශ හදන්න ඉන්න අනාගත පරපුරට සංවර්ධන සංදේශයක් ගැන අවබෝධයක් ලබා දෙන්න. එහෙනම් දෙවෙනි කරුණ සංවර්ධන සංදේශ හැදීම පිළිබඳව අවබෝධ ලබා දෙන්න. එතකොට මේ පුතේ සංදේශයක් හදනවට වඩා සංවර්ධන සංදේශයක් හදන එක සීරියස් වැඩක්. ඒකට හේතුව ටෙලිනාට්‍යයක් හැදුවොත් ඕන කෙනෙක් බලනවා නේද? නමුත් රියැලිටි ප්‍රෝග්‍රෑම් එකක් ඕගනයිස් කළොත් ඒකේ රේටින්ග්ස් උඩට එනවා ඕන කෙනෙක් උඩ දෙනෙක් බලනවා අහනවා කියවනවා. හැබැයි සංවර්ධන පණිවිඩයක් යනකොට ගොඩක් වෙලාවට ප්‍රායෝගික අත්දැකීම් දිහා බලන්න ඔබ උනත් කරන්නේ එක channel එක මාරු කරනවා නැත්නම් ඕෆ් කරලා දානවා නැත්නම් වෙන වැඩකට බහි. එහෙනම් මේ සංවර්ධන සංදේශ කියන ඒවා බලෙන් තමයි සමාජගත කරන්න වෙන්නේ. බලෙන් තමයි ග්‍රාහකගත කරන්න වෙන්නේ. එහෙමනම් මෙතනදී අපිට සිදු වෙනවා ඒ සංදේශ ටිකක් සුවිශේෂී විදියට හදාගන්න. සාමාන්‍ය සංදේශ හදනවට වඩා වෙනස් ආකාරයකට සංවර්ධන සංදේශ හදන හැටි මේකෙදි කියලා දෙන්න. එහෙනම් ඔන්න ඔයා දැනගන්න ඕනේ දෙවෙනි කරුණ මොකද්ද දුවේ පුතේ? පළවෙනි කරුණ සංවර්ධනය කියන්නේ මොකක්ද කියන එක. දෙවෙනි කරුණ සංවර්ධන සංදේශ හදන්නේ කොහොමද? වෙනස මොකක්ද කියන කාරණා. ඊළඟට තුන්වෙනි කාරණා. sannivedanaya කොහොමද? sannivedanaya කොහොමද? රටවල් වල සංවර්ධනය සඳහා යොදාගන්න. sannivedanaya තුලින් රටවල් සංවර්ධනය කරා යන ගමනට උදව් කරන්නට මඟ පෙන්වන්නට පුළුවන්. ලෝකයේ ගොඩක් රටවල් තුන්වෙනි ලෝකෙ හිටපු රටවල් අන්ත දිලිඳු රටවල් ගොඩක් ඒවා සංවර්ධනය කරා යන ගමනේදී දියුණු වෙනකොට sannivedanaya මාධ්‍ය කියන ඒවා පුදුම විදිහට උදව් කරගෙන තියෙනවා. එහෙමනම් මේ පාඩමේදී ඔන්න ඔය කියන කාරණය අපි තාම පැහැදිලිව දරුවන්ට ලබා දෙන්න. දුවේ පුතේ දැන් මේ අගක් මුලක් මුකුත් නැතුව එකපාරටම සංවර්ධන නිර්වචන ඊට පස්සේ සංවර්ධන sannivedana නිර්වචන නේද? ඒ ඕවා ඉගෙනුවට හරියන්නේ නැහැ. ඔබට මේක තේරුම් ගන්න හේතුවක් තියෙනවා. ගොඩක් ළමයි අහනවා. ඇයි සර් මේ සංවර්ධනය වගේ පාඩමක් මීඩියා වලට දාලා තියෙන්නේ? එතනින්ම ළමයි මේ පාඩම ප්‍රතික්ෂේප කරනවා. දුවේ පුතේ. මෙන්න විශේෂයෙන්ම අපේ වගේ රටවල් වල සංවර්ධනය එහි වගකීම ඕගොල්ලෝ වගේ අනාගත පරපුරට පැවරෙනවා. එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඕගොල්ලෝ ඉගෙනගත්ත සබ්ජෙක්ට් එකෙන් විෂයේ මාතෘකාවේ ඕගොල්ලෝ අනාගතයේ යන මීඩියා ෆීල්ඩ් එකේ රටවල් වල සංවර්ධනයට ලොකු දායකත්වයක් දෙන්න පුළුවන් කියන කාරණේ ඔයාට පන්ති කාමරය ඇතුලේ න්‍යායාත්මකව උගන්වලා යවනවා. ඊළඟට ඔයා තමයි අනාගතේ
සංවර්ධන පණිවිඩ හදන්න. ඒ හදන සංවර්ධන පණිවිඩේ මිනිස්සු ප්‍රතික්ෂේප කරන එකක් නම් වැඩක් නේ. ඒ හින්දා ඔයාලට කියලා දෙනවා ලස්සනට සංවර්ධන පණිවිඩ හදන්නේ කොහොමද? ඊළඟට සංවර්ධනය ගැන අබමල් රේණුවක දැනුමක් නැතුව ඔය බොරුවට නිකන් Facebook එකේ එහෙම රටේ සංවර්ධනය ගැන වාද විවාද කරලා ඇති වැඩක් නැහැ. ඉස්සරහම දැනගන්න ඕනේ සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා. නේ? සංවර්ධන සංදේශ, රටවල් වල සංවර්ධනය සඳහා sannivedanaya යොදා ගන්න පුළුවන් ආකාර මෙන්න මේ කියන අරමුණු තුන වෙනුවෙන් තමයි දුවේ පුතේ මේ මාතෘකාව ඔබට හඳුන්වලා දීලා තියෙන්නේ. පැහැදිලිනේ? හරි. අන්න ඒ අදහසත් එක්ක මේ ගමන අපි ඉදිරියට කරගෙන යමු. අද සංවර්ධනීය පාඩම සම්පූර්ණයෙන්ම මේ ඉදිරි කාලය තුල ආවරණය කරමු. හරි. එහෙමනම් අපි නැවත බලමු. හරි. මෙතන පැහැදිලිව තියෙනවා දුවේ පුතේ. පැහැදිලිව තියෙනවා මේ සංවර්ධනය සඳහා sannivedanaya කියන මාතෘකාවේ අන්තර්ගතය. ඔන්න ඔයා මගේ දුවලා පුතාලා ඔන්න ඔය කරුණු 7 ෆලෝ කරන්න ඕන. සිලබස් එකේ අන්තර්ගතය තමයි ඔය තියෙන්නේ. පැහැදිලිනේ? එතකොට අපිට පේනවා සිලබස් එකේ අන්තර්ගතයේ විදිහට ප්‍රධාන මාතෘකා 7ක් තියෙනවා. එහෙනම් ආදරණීය දුවලා පුතාලා ඔය මාතෘකා 7 ලස්සනට කවර් කරගන්න ඕනේ. ඒ කියන්නේ නෝට් තියෙන්න ඕනේ ඔය 7ට. ඉගෙනගෙන තියෙන්න ඕනේ ඔය 7. පාඩම් කරලා තියෙන්න ඕනේ ඔය 7. හරිනේ? එතකොට ඔබට ඊටාම වැදගත් වෙනවා මේ ප්‍රසන්ටේෂන් එක මම අද පාඩමෙන් පස්සේ ඔබගේ WhatsApp group එකට දාන්න. එතකොට ඒවා දෘශ්‍ය ඉගෙනුම් ආධාරක විදිහට ඔබට නිතර අරගෙන බලන්න පුළුවන්. පැහැදිලිනේ? හරි. අපි බලමු. පළවෙනි එක සංවර්ධන සංකල්පයේ ආරම්භය හා විකාශය. සංවර්ධන සංකල්පය පටන් ගත්තේ කවද්ද? අද වෙනකොට මේක ආපු ගමන් මඟ මොකක්ද? ඒ ටික ඉගෙනගෙන තියෙනවා. දැන් ඔබ ඉගෙනගෙන තියෙන්නේ. නමුත් අපි මේක තාම රිවිෂන් කරලා නැති හින්දා අද එක දවසෙන් මුළු පාඩමම කඩිනමින් වේගයෙන් එක්ස්ප්‍රස් රිවිෂන් එකක් කරගෙන ඊට පස්සේ අපි හිමීට මේ පාඩමේ දේවල් ඉගෙන ගන්නවා. හරි. ඊළඟ සංවර්ධන නිර්වචන. සංවර්ධනයේ අනුකමක්ද කියලා සිලබස් එක ඇතුලේ නිර්වචන 3ක් තියෙනවා. සංවර්ධන නිර්වචන කිව්ව ගමන් ඔබට තුනේ ඉලක්කම මතක් වෙන්න. එහෙම මතක් වෙනවා නම් ඔබ මේ සඳහා හොඳ සූදානමකින් මේ වෙනකොට ඉන්න දරුවෙක්. ඊළඟට තුන්වෙනි මාතෘකාව බලන්නකො. සංවර්ධනය සඳහා sannivedanaya පිළිබඳ නිර්වචන. කලින් කතා කළේ සංවර්ධන නිර්වචන. දැන් කතා කරන්නේ සංවර්ධනය සඳහා sannivedanaya පිළිබඳ නිර්වචන. මේ සංකල්ප දෙකේ වෙනසක් තියෙනවා. ඒ දෙක මම අද පැහැදිලි කරන්නම්. ඔබත් ඒ වෙනස දන්නවා. ඊළඟ සංවර්ධන සංකල්පයේ ස්වභාවය. සංවර්ධනය කියන සංකල්පේ හැටි nature එක ස්වභාවය දිගපළල. ඊළඟ සංවර්ධනය සඳහා sannivedana අවශ්‍යතා. රටක සංවර්ධනයට sannivedanaya කොච්චර ඕනේද? sannivedanaya නැතුව මේ වැඩේ කරන්න පුළුවන්ද? බැයිද? සංවර්ධනය සඳහා sannivedanaya භාවිත කරපු රටවල් කොච්චර ඉක්මනින් සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගත්තාද කියන කාරණා. ඊළඟට ගැටුම් නිරාකරණය. ඔයගොල්ලෝ මේ කාරණයක් දන්නවා. ගැටුම් නිරාකරණය කිව්වහම දුවේ පුතේ ඔබ දන්නවා ඊටාම පැහැදිලිව. ලෝකේ සංවර්ධනය අඩාල කරන ප්‍රධාන සාධක තියෙනවා කීපයක්. නේ? ලෝකයේම සංවර්ධනය බිඳවට්ටන්න පුළුවන් සුනාමි, ගම් වතුර, භූකම්පන වගේ ස්වභාවික ආපදාවලට. ඊළඟට ලෝකෙම සංවර්ධනය අඩාල කරන්න පුළුවන් ලෝක යුද්ධ වගේ වට. ලෝක වෙන්න ඕනේ නේ. ඕනම යුද්ධයකට පුළුවන් රටවල් වල සංවර්ධනය අඩාල. එතකොට මෙතන ගැටුම් නිරාකරණය කියන්නේ මොකක්ද? ගැටුමක් ඇති වුනහම අනිවාර්යෙන්ම ගැටුම කියන එක සංවර්ධනයට බාධාවක්. අන්න ඒ සංවර්ධන බාධකයක් වන ගැටුම් හඳුනගෙන ඒ ගැටුමක් ඇති වුනහම ඒක निराකරණය කරන්නේ කොහොමද කියලා ඔබට මේ පාඩමේදී කියලා දෙනවා පොඩි වශයෙන් දල වශයෙන් පොඩ්ඩක් කියලා දෙන්න. එතකොට ඔබට ඒ පිළිබඳ අවබෝධය තියෙන්න ඕනේ. ඊළඟට 7 වෙනි අනුමාතෘකාව සංවර්ධන ව්‍යාපෘති. අපි ඔය කියන්නේ ප්‍රොජෙක්ට් එකක් හදනවා කියලා. ඕනම සංවර්ධන වැඩසටහනකට ව්‍යාපෘතියක් තියෙනවා. පැහැදිලිද? එතකොට මේ ව්‍යාපෘතිය හදන්නේ කොහොමද? ඒ ව්‍යාපෘතියක අඩංගු යුතු කරුණු මොනවද? ඒ ව්‍යාපෘතිය කරාට පස්සේ ව්‍යාපෘති වාර්තාවක් හදාගන්නේ කොහොමද?
මේ ආදී විදිහට සංවර්ධන ව්‍යාපෘති ගැන මේ පාඩමේ අන්තිමට ඉතාම හොඳ අධ්‍යයනයක් ලබා දෙනවා. එහෙනම් අපේ දූල පුතාලා ඔන්න ඔය කියන අනුමාත්‍රිකා 7 තමයි ෆලෝ කරන්න ඕන. පැහැදිලිනේ? හරි. එහෙමනම් අපි බලමු. හොඳට අහගෙන ඉන්න. එතකොට ඔබට හොඳට මේවා වැටහෙනවා. හරි. දැන් බලන්න දුවේ පුතේ. අපි අර මාත්‍රිකා 7 ඇතුලේ කතා කරන මාත්‍රිකා 7 ඇතුලේ මේක තමයි අපි මුලින්ම කතා කරනවා කියලා කිව්වේ. එහෙම නැත්නම් එක කියලා අපි ඉගෙන ගත්තේ සංවර්ධන සංකල්පය ආරම්භය සහ විකාශය කියන කාරණා. ඔන්න දැන් හොඳට බලන්න. සංවර්ධන සංකල්පයේ බිහි වෙන්නේ කවද්ද? සංවර්ධනය නැමැති concept එක ලෝකෙට බිහි වෙන්නේ 18 වන සියවසේ කාර්මික විප්ලවයෙන් පස්සේ. එහෙනම් කාර්මික විප්ලවය වෙනකම් කාර්මික විප්ලවය වෙන්න කලින් සංවර්ධනයේ අවශ්‍යතාවයක් මිනිසුන්ට මහ ලොකුවට තිබුණේ නැහැ. මෙහෙමනේ දුවේ පුතේ. අසීමිතව සම්පත් තිබුණා. ජනගහනය සීමිතයි නේ. ඒතරම් දියුණු දේවල් මිනිස්සු සතුව තිබුණේ නැහැ. ස්වභාව ධර්මයක් එක්ක සම්බන්ධ වෙමින් ජීවත් වෙලා මැරිලා ගියා කාර්මික විප්ලවය වෙනකම් මිනිස්සු. එතකොට 18 වන සියවසේ යුරෝපය පදනම් කරගෙන එංගලන්ත භූමිය කේන්ද්‍ර කරගෙන ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය වගේ රටවල් කේන්ද්‍ර කරගෙන මේ කාර්මික විප්ලවය ආරම්භ වුණා. එතකොට කාර්මික විප්ලවයෙන් පස්සේ වන යන්ත්‍ර සූත්‍ර බිහි වුණා, තාක්ෂණය බිහි වුණා, මිනිස්සු යාන්ත්‍රික වුණා, සංවර්ධනීය අවශ්‍යතාවයක් ඇති වුණා. දුවේ පුතේ මුළු ලෝකෙම එක සමානව වගේ ඉඳලා තිබිලා කාර්මික විප්ලවය වෙච්ච රටවල් ඒකෙන් යම් යම් දේවල් හොයාගත්ත රටවල් දියුණු රටවල් බවට වෙන් වෙන්නට පටන් ගත්තා. නේ ඔබ දන්නවා දැන් එංගලන්තය ලෝකයේ යටත් විජිත හදාගෙන ලෝකයේ උඩට ආවා. ඒ කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් වෙච්ච. එතකොට ඒගොල්ලන්ට ඕන වුණා අනිත් රටවල් වලට වඩා හැමදාම බලයෙන් ආර්ථිකයෙන් ධනයෙන් උඩින් ඉන්න. එහෙනම් ඔන්න සංවර්ධන සංකල්පයේ බිහි වෙන්නේ ඔන්න ඔය අවස්ථාව. පැහැදිලිද දරුවනේ? ඊළඟට මුල් යුගයේ සංවර්ධනය ගැන කතා කළොත් මේ ආරම්භක යුගයේ සංවර්ධනය ගැන කතා කළොත් කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදන ඉහළ නැංවීම හා ඒක පුද්ගල ආදායම ඉහළ නැංවීම ගැන විතරයි කතා කරලා තියෙන්නේ. එහෙනම් ඔන්න ඔබ ඔළුවට ගන්න අදහසක් විදිහට මුල් යුගයේ මේ බිහි වෙච්ච යුගයේ ආරම්භක යුගයේ සංවර්ධනය කියලා සැලකුව ශේෂ්ත්‍ර මොනවද? එකක් කෘෂිකාර්මික ශේෂ්ත්‍රය, අනිත් එක කාර්මික ශේෂ්ත්‍රය. භවභෝග, වගා කිරීම, අස්වනු දියුණු කර ගැනීම. ඊළඟට යන්ත්‍ර සූත්‍ර මගින් කර්මාන්ත ශාලා, කාර්මික නිෂ්පාදන, භාණ්ඩ හා සේවා වැඩි වශයෙන් නිෂ්පාදනය. ඊළඟට ඒක පුද්ගල ආදායම වගේ ආර්ථික දත්ත. මේවා තමයි මුල් යුගයේ සංවර්ධනයේ විදිහට සැලකලා තියෙන්නේ. පැහැදිලිනේ? හරි. එතකොට මම ඔබට මේ ඉදිරිපත් කරන්න හදන සංකල්පය අපි තව චුට්ටකින් කතා කරමු. ඒ සංකල්පය පිළිබඳව මම ඔබට යම් අදහසක් ලබා දුන්නයින් පස්සේ. දුවේ පුතේ 1990 විතර වෙනකම් මේ කාලේ වෙනකම් කාර්මික විප්ලවයෙන් පස්සේ ලෝකය තුනකට බෙදුණා. ලෝකය බෙදුණා. කාර්මික විප්ලවයෙන් පස්සේ 1990 වෙනකම්ම තුනකට. හරි. එතකොට 1990න් පස්සේ තුනකට බෙදුනේ නැද්ද කියලා අහුවොත් අදත් ලෝකයේ විවිධාකාර බෙදීම් තියෙනවා සංවර්ධන මිනුම් දඩුව අනුව. නමුත් මේක මූලික ප්‍රාථමික වර්ගීකරණයක්. මේක 1990 වෙනකම් එලෙසින්ම ක්‍රියාත්මක වුණා. හරි. අපි කිව්වා ලෝකේ රටවල් මේ විදිහට තුනකට බෙදනවා කියලා. එතකොට එක ගොඩක් පළමු ලෝකය කියලා හඳුන්වනවා. ඊළඟ ගොඩේ රටවල් දෙවන ලෝකයේ රටවල් කියලා හඳුන්වනවා. ඕගොල්ලෝ දන්න එකක් මේක. ඊළඟට තුන්වන ලෝකය කියලා තුන්වන කොට හඳුන්වනවා. හරි. එතකොට සංවර්ධනය නැමැති මිනුම් දඩු උපයෝගී කරගෙන විශේෂයෙන්ම අර කිව්ව කෘෂිකාර්මික ඊට පස්සේ කාර්මික ඊට පස්සේ ඒක පුද්ගල ආදාය වගේ මිනුම් දඩු ප්‍රධාන වශයෙන් මුල් වෙලා පළමු ලෝකය, දෙවන ලෝකය, තුන්වන ලෝකය කියලා ලෝකේ කොටස් තුනකට බෙදෙනවා. දැන් අපේ රට නියෝජනය කරන්නේ
තුන්වන ලෝකය. එතකොට මේ පළමු ලෝකයේ රටවල් වලට අපි කියනවා සංවර්ධිත රටවල් කියලා. දෙවන ලෝකයේ රටවල් වලට අපි කියනවා සංවර්ධනය වෙමින් පවතින රටවල් කියලා. හැබැයි අපි අපේ ලෝකේ රටවල් වලට කියා ගන්නවා සංවර්ධනය වෙමින් පවතින කියලා. ඒ දුක හිතෙන හින්දා කියා ගන්නවා. මේ වර්ගීකරණය අනුව තුන්වෙනි ලෝකේ රටවල් හඳුන්වලා තියෙන්නේ ඌන සංවර්ධිත රටවල් කියලා. ඒ කියන්නේ සංවර්ධනයේ නොවුණු රටවල්. එහෙනම් මතක තියාගන්න දෙයක් නෑ. සංවර්ධිත රටවලුයි නොවුණු රටවලුයි අතරමැද රටවලුයි කියලා වර්ග තුනක් පිළිලා තියෙනවා. හරි. දැන් මම ඔබට මගේ ඉදිරිපත් කිරීම හරහා ප්‍රසන්ටේෂන් එක හරහා මේ කාරණේ විස්තර කරන්නම්. ඔබත් හොඳට ස්ක්‍රීන් එකට සාවධාන වෙන්න. එතන බොහොම පැහැදිලිව තියෙනවා මේ රටවල් මොනවද? මේ රටවල් වල ආර්ථිකය, මේ රටවල් වල දේශපාලනය මොනවද කියන කාරණා. හරි. අපි බලමු. මේ තියෙන්නේ ඔන්න හොඳට අහගන්න. මම මේ ප්‍රසන්ටේෂන් එකත් ඔබට එවුවාම ඔබට ඉතා හොඳින් මේක ළඟ තියාගෙන බලා ගන්නත් පුළුවන්. පළමු වන ලෝකය. බලන්නකො. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිවාදයට අනුකූල රටවල්. එක පැත්තකින් පළමු වන ලෝකයේ තියෙන ධනපති රටවල්, දේශපාලන වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයේ කරු කරන රටවල්. ඊට පස්සේ ආර්ථිකය වෙළඳ ආර්ථිකයක් සහිත රට. ඇමරිකාව, ඇමරිකා එක්සත් ජනපදය, ඊට පස්සේ එක්සත් රාජධානිය, කැනඩාව, බටහිර යුරෝපා රටවල් තමයි ප්‍රධාන වශයෙන් පළමු ලෝකෙට අයිති වෙන්නේ. එතකොට දළදේශීය නිෂ්පාදිතය වැඩි මේ රටවල් වල කාර්මීකරණය ඉහළයි මේ පළමු වන ලෝකේ රටවල්. ඊළඟට දෙවන ලෝකයේ අයිති රටවල් විදිහට තියෙන්නේ සෝවියට් සංගමයට අයිති වෙලා තිබිච්ච කොමියුනිස්ට් දෘෂ්ටිවාදී රටවල් ටික. දැන් 1990න් පස්සේ මේ දෙවන ලෝකයේ වෙනසක් ඇති වුණා. ඒකයි 90 දශකයේ වන තෙක් ලෝක සමාජ වර්ගීකරණය කියලා කියන්නේ. ඔය සෝවියට් කොමියුනිස්ට් කියන එක බිඳ වැටුණාම ඒ රටවල් ගොඩක් ධනවාදයට ගියා. එතකොට මේ වර්ගීකරණය වෙනස් වුණා. හරි අපි බලමු. මොනවද මේ රටවල්? එකක් තමයි එක්සත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව. අපි කෙටියෙන් කිව්වොත් සෝවියට් සමූහාණ්ඩුව. රුසියාව ප්‍රමුඛ අර රුසියාව වටේ තියෙන චූටි චූටි රටවල් ටික එකතු වෙච්ච ඒ සමූහාණ්ඩුව. ඊළඟට චීනය, කියුබාව, ඔය වියට්නාමය, කාම්බෝජය වගේ රටවල්. ඊළඟට තුන්වෙනි ලෝකෙට ආවහම බලන්න තුන්වෙනි ලෝකේ. දැන් පළමු ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදය, දෙවන ලෝකේ සෝවියට් සමාජවාදය, තුන්වෙනි ලෝකේ එම නිශ්චිත නැහැ. ඔය දෙකමක් තියෙනවා වෙන ඒවත් තියෙනවනේ. බලන්න ඒක හඳුන්වලා දෙන්නේ කොහොමද? විවිධාකාර දේශපාලන තත්ත්වයන් සහිත සෙසු රටවල්. අප්‍රිකානු මහද්වීපේ රටවල්, ඉන්දියානු මහද්වීපේ රටවල්, නැගෙනහිර ආසියාවේ රටවල්, සෞදි අරාබිය ඔය වගේ රටවල්. එතකොට මේ රටවල් වල දළදේශීය නිෂ්පාදනය ඉතාම අඩුයි. කාර්මික නොවන රටවල් තමයි තුන්වන ලෝකෙ තියෙන්නේ. හරි. එහෙමනම් අපි ඒ වර්ගීකරණය ඒ විදිහට අධ්‍යයනය කරනවා. ඊළඟට අපි බලමු අපේ ඊළඟ මාතෘකාව සංවර්ධන නිර්වචන. හරි. එතකොට දුවේ පුතේ අපි බැලුවොත් ඔන්න හොඳට අහගන්න සංවර්ධනය පිළිබඳ සංවර්ධනය යන කුමක්ද කියන එක පිළිබඳ නිර්වචන තියෙනවා තුනක්. මේ නිර්වචන තුන කටපාඩම් කරගන්න ඕනේ. මේ නිර්වචන තුනෙන් කියවෙන දේ හොඳට අවබෝධ කරගන්න ඕනේ. හරිනේ? එතකොට අපිට පුළුවන් මේ වැඩේ කරන්න. ලෝකේ වැඩියෙන්ම තියෙන්නේ මොන ලෝකේ රටවල් දානවා? තුන්වෙනි ලෝකේ රටවල්. ලෝකේ රටවල් ආසන්න වශයෙන් 200 ප්ලස් ලෝකේ රටවල් 200යි ආසන්න වශයෙන්. ඒ 200 වැඩිපුර තියෙන්නේ තුන්වෙනි ලෝකේ රටවල්. හරි. ටිකක් බාහිර තොරතුරු අහන්න එපාද? අපි ටිකක් වේගෙන් වැඩ යන හින්දා අපි බාහිර තොරතුරු පන්ති කාමරේ මේ පාඩම රිවිෂන් කරනකොට කරමු. ඒ හින්දා ඔය සමහර ළමයි කැමති ටිකක් වැඩිපුර මේ පාඩමට අදාළ විෂය කරුණු මොනවද ඕපදූප කරුණු සාකච්ඡා කරන්න. ඒ අය ටිකක් ඉවසීමෙන් අද ඉන්න. අද අපි ඒ ගැන කතා කරන්නේ නැහැ. හරි. අපි ඒවා අපේ රිවිෂන් පන්තියේදී සාකච්ඡා කරනවා. අද
ස්පීඩ් රිවිෂන් එකක් යන්නේ. ඒ හින්දා අපි ඒවා සාකච්ඡා කරන්නේ නැහැ. ඒ වෙනුවෙන් සමා වෙන්න අද. හරි. අපි බලමු. දුවේ පුතේ මේ තියෙන නිර්වචන තුන. ඔයත් ওই විදිහට ওই නිර්වචන තුන එක කොලයකට අරගෙන ඔයාගේ බිත්තිය ලස්සනට අලව ගන්න හොඳට ලියන්න. හරිද? මම ප්‍රසන්ටේෂන් එකේ වුණාම දියුණු තාක්ෂණයේ තියෙන අයට පුළුවන් print out එකක් අරගෙන මේ කලර් print out එකක් අරගෙන මේවා හොඳට අධ්‍යයනය කරන්න ප්‍රදර්ශනය කරගනිමින් මේවා මේ විදිහට පාඩම් කරගන්න. බලන්න. සංවර්ධනය පිළිබඳ නිර්වචන තුනයිනේ. එකක් ඩඩ්ලිසියස් අනිත් එක එඩ්ගර් ඕවන්ස් අනිත් එක මහත්මා ගාන්ධි. හරිද? අපි මේ නිර්වචන තුන බලමු. මේ නිර්වචන තුනෙන් මොනවාද කියන්නේ කියලා. ඔන්න බලන්න. දැන් උතන පැහැදිලිව තියෙනවා දුවේ පුතේ. සංවර්ධනය යනු රටක දුප්පත්කම අසමානතාව විරකියාව අඩු කිරීම හෝ අහෝසි කිරීමයි. ඩඩ්ලිසියස් මොනවාද කියන්නේ? සංවර්ධනය අඩපණ කරන සාධක තුනක්. මොනවාද ඒ සාධක? එකක් දුප්පත්කම, අනිත් එක අසමානතාව, අනිත් එක විරකියාව. දුප්පත්කම කියන්නේ ඔබ දන්නවා දරිද්‍රතාවය නේ, ආර්ථිකය පොහොසත්නය කියන එක. අනිත් එක සමාජයේ මිනිසුන් අතර අසමානතාව ඇති නැති පරතරය වැඩි කියන එක. දුප්පත් මිනිහා දුප්පත්, පොහොසත් මිනිහා ඉතා සීමිත, පොහොසත් මිනිහා ඉතාම අසීමිතව පොහොසත්. ඒක තමයි අසමානතාව කියන්නේ. ඊළඟට විරකියාව කියන්නේ රැකියා නැහැ කියන කතාව. එහෙනම් ඩඩ්ලිසියස් පාඩම් කරගන්න හරි ලේසි. දුප්පත්කම, අසමානතාව, විරකියාව. ඔය තුන අඩු කිරීම හෝ අහෝසි කිරීම. පැහැදිලි. ඊළඟට එඩ්ගර් ඕවන්ස්. එයත් හරි අපූර්ව එකක් කියනවා මොකද්ද? සංවර්ධනය යනු මිනිසුන්ගේ සංවර්ධනයේ මිස ද්‍රව්‍යමය සංවර්ධනයක් නොවේ. ඔයාලා හොඳට දන්නවා සංවර්ධනයේ තියෙනවා භෞතික සහ අභෞතික කියලා කොටස් දෙකක්. නේ? එතකොට භෞතික සංවර්ධනයම නෙවෙයි සංවර්ධනය කියන්නේ කියලා තමයි එඩ්ගර් ඕවන්ස් කියන්නේ. ගොඩාක් ලෝකේ රටවල් සහ මිනිස්සු හිතන් ඉන්නවා. යාන වාහන, යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, කාර්මික නිෂ්පාදන ඕවා තමයි සංවර්ධනය කියලා. හැබැයි මෙයා කියනවා සංවර්ධනය යනු මානව සංවර්ධනය. ඒ මිස ද්‍රව්‍යමය සංවර්ධනයක් නොවේ කියලා. හරිනේ? ඊළඟට මහත්මා ගාන්ධි. මහත්මා ගාන්ධිත් ඒකම වෙනස් විදිහකට අවධාරණය කරනවා. මොකක්ද එයා කියන්නේ? සංවර්ධනය යනු පූර්ණ සමාජ සංවර්ධනයයි. සංවර්ධනය කියලා කියන්නේ පූර්ණ වශයෙන් සමාජය තුළ සිදුවෙන්න ඕනේ පරිවර්තනයක්. ඒකට අයිති වෙනවා යාට අනුව තුනක්. මොනවාද? මානසික, ආධ්‍යාත්මික, ද්‍රව්‍යමය. එඩ්ගර් ඕවන්ස් ද්‍රව්‍යමයක ප්‍රතික්ෂේප කරනකොට මහත්මා ගාන්ධි කියනවා නෑ ද්‍රව්‍යමයකත් අයිති, ආධ්‍යාත්මික දියුණුවක් මිනිසුන්ගේ අයිති, මානසික සංවර්ධනය කියන එකට අයිති. පූර්ණ සමාජ සංවර්ධනය කියන්නේ ඔය තුන එකතු වෙච්ච එකක්. මොනවාද තුන? මානසික සංවර්ධනය, ආධ්‍යාත්මික සංවර්ධනය, ද්‍රව්‍යමය සංවර්ධනය. ඔබට මොකක්ද හිතෙන්නේ මේ තුනේ? මේ තුනෙන් ඔබට මොකක්ද හිතෙන්නේ? විශේෂයෙන්ම එඩ්ගර් ඕවන්ස් සහ මහත්මා ගාන්ධි අතරින් ඔබට මොකක්ද හිතෙන්නේ? ද්‍රව්‍යමය අවශ්‍යතාවක් තියෙන්න ඕනේ නේද? භෞතික සංවර්ධනයක් තියෙන්නේ. ඒ හින්දා එඩ්ගර් ඕවන්ස් මෙතන ඉතින් එයා ද්‍රව්‍යමයව ඕනේ නැහැ කියලා නෙවෙයි කියන්නේ. අර මිනිස්සු අර පැත්තට ඒ පස්සෙන් යන හින්දා ඒක වෙනුවට තමයි මේ අවධාරණය කරන්නේ. හරිනේ? හරිනම් ඩඩ්ලිසියස්, එඩ්ගර් ඕවන්ස්, මහත්මා ගාන්ධි පිළිබඳව ඔබට දැන් හොඳට මතකයි. අපි යනවා ඊළඟ කාරණයට. හරි. අවශ්‍යම දෙයකට විතරක් මෙසේජ් යොමු කරන්න. මේවා පාඩම් කරගන්න ඕනේද කියලා අහනවා. අනේ බూరు පැටියෝ. මේවා පාඩම් කරගන්න නැතුව ඔබ කොයි ලෝකෙට යන්නද හිතන් ඉන්නේ නේද? බూరు පැටියෝ. තනකොළ කෑවට කමක් නැහැ උඹෑ කියනකොට ඒක පේනවනේ. අපි කනේ දැන් ඉතින් මැසේජ් එක දාපු කෙනා නේද? ඇම්බරේනවා. දැන් තමන් දැම්මේ නැහැ වගේ ඉන්න. මාත් වෙලා බලන්නේ කවුද දැම්මේ කියලා. හරි. බලමු. ඊළඟට සංවර්ධනය සඳහා සංනිවේදන නිර්වචන. දැන් මේ දෙක වෙන් කරලා හඳුනා ගන්න ඕනේ ඔබ හරියට. මොකද්ද දෙක? එකක් සංවර්ධන නිර්වචන, අනිත් එක සංවර්ධනය සඳහා සංනිවේදන නිර්වචන. දැන් මේවා කටපාඩම් කරලා ඔබට ඉවර කරන්න බෑ. හැබැයි දුවේ පුතේ මේ නිර්වචන දීලා මේවා කාගේද කියලා කෙටි ප්‍රශ්න වලට එන්න පුළුවන්. ඒතකොට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිර්වචනේ මේකයි කියලා ඔබට හඳුනා ගන්න පුළුවන් වෙනවා. නේ? ඒ හින්දා මේවා කටපාඩම් කරනවට වඩා මේ පහ මෙතන පහක් තියෙනවා. මේ පහ කටපාඩම් කරනවට වඩා හොඳ අවබෝධයක් සහ අනන්‍යතාවය මේ නිර්වචනය කාගේද කියන එක ඉතා හොඳින් තිබිය යුතුයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිර්වචනය අපි බලමු.
සංවර්ධනයේ සඳහා sannivedanaye යන්න. ඒක පාඩම් කරන්න දෙයක් නෑ. ඔන්න කියනවා යා. සංවාදය සක්‍රිය කරන ද්විමාර්ගික sannivedana පද්ධති මගින් ප්‍රජාවන්ට ඔවුන්ගේ අභිලාෂ හා උත්සුක ප්‍රකාශ කිරීමට හැකියා ඔවුන්ගේම සංවර්ධන ක්‍රියාවලියක අදාළ තීරණවලට සහභාගීව මැදිහත් වීමයි. එහෙනම් සංවර්ධනය සඳහා sannivedanaයේදී මොනවද තියෙන්න ඕනේ? අන්නේව පාඩම් කරගන්න. මොනවද තියෙන්න ඕනේ? සංවාදය සක්‍රිය කරන ස්වභාවයක් තියෙනවා. සංවාදය සක්‍රිය කරන. හරි. ද්විමාර්ගික sannivedana පද්ධති. ද්විමාර්ගික sannivedana කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවද? ද්විමාර්ගික sannivedana පද්ධති. ඊට පස්සේ ඔවුන්ගේ අභිලාෂ හා උත්සුක ප්‍රකාශ කරන්නට. ඔවුන්ගේ අභිලාෂ හා උත්සුක කියන්නේ ඔවුන්ගේ බලාපොරොත්තු, ඔවුන්ගේ අරමුණු, ඔවුන්ගේ දේවල් කියන්න පුළුවන් වෙන්න ඕන. පැහැදිලිද? හරි. ඊළඟට ඔවුන්ගේම සංවර්ධන ක්‍රියාවලියක අදාළ තීරණවලට සහභාගීව මැදිහත් වේ. හරි. එහෙමනම් මේක කටපාඩම් ළමයා විභාගයේ හොඳට දිනනවා. මේක කටපාඩම් නැතත් මේක හඳුනා ගන්න පුළුවන් ළමයා ඒ අදාළ ප්‍රශ්න આવොත් දිනනවා. එහෙමනේ මේ කියන්නේ. ඒ හින්දා මේක කටපාඩම් කරගෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිර්වචනය මොකක්ද කියලා හඳුනා ගන්නත් පුළුවන්කම තියෙනවනම් ඒක අවබෝධයක් තියෙනවනම් මේ මාතෘකාවෙන් ගොඩ යන්න ඉතාම ලේසි. ඉතින් මේ වගේ මෙතන තියෙන එක වාක්‍යයක් විදිහට ගත්තොත් නේද? ඕක කටපාඩම් කරගන්න පුළුවන් ළමයි ඕන තරම් ඉන්නවා අපි අතරේ. හරිනේ? එතකොට ඒක කටපාඩම් කරගන්න බැරි ළමයිනුත් ඉන්නවා. මේක තරගයක් නේ. පුළුවන් ළමයව තෝරලා ගන්න විභාගේ තමයි මේ තියන්න හදන්නේ. ඒ හින්දා පුළුවන් නම් ගොඩ යනවා. බැයි නම් ඒ තම තමන්ට පුළුවන් මට්ටමින් තමයි ගොඩ යන්නේ. හරි. එහෙනම් දෙවෙනි නිර්වචනය අපි බලමු. රෝම සම්මුතියේ නිර්වචනය බලන්න සංවර්ධනය සඳහා sannivedanaye පිළිබඳව. සංවර්ධනය සඳහා sannivedanaye යනු පුළුල් පරාසයක මෙවලම් හා ක්‍රම භාවිත කරමින් සංවාදයේ මත පදනම් වූ සමාජ ක්‍රියාවලිය. සංවර්ධනය සඳහා sannivedanaye කියන්නේ මොකක්ද? ඔන්න අහගන්න. සමාජ ක්‍රියාවලිය. හරිද? එතකොට මේක සිදු වෙන්නේ මෙන්න මේ පුළුල් පරාසයක් තුල. මෙවලම් හා ක්‍රම භාවිත කරමින් සංවාදයේ මත ගොඩනැගුණු එක. දැන් කලින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලෙත් සංවාද ගැන කියනවා. මෙතනත් සංවාද ගැන කියනවා. එහෙනම් අපිට ගන්න තියෙන අදහස මොකක්ද? සංවර්ධනය සඳහා sannivedanaye කියන්නේ සංවාදාත්මක sannivedanaye. ඒක ඒකමාර්ගික එකක් වෙලා හරියන්නේ නැහැ. ඒක ද්විමාර්ගික එකක් වෙන්න ඕන. මිනිසුන්ගේ ඉලක්ක අරමුණු ප්‍රකාශ කරන්නට ඔවුන්ට අවස්ථාව දෙන එකක් වෙන්නේ. පැහැදිලිද? පුළුල් පරාසයක විහිදලා යන මෙවලම් ක්‍රම මේ sannivedanayeදී භාවිත කරන්න ඕනේ. ඒක සාමාන්‍ය sannivedanayeට වඩා වෙනස්. ඒකෙම තියෙනවා බලන්න. එසේම දැනුම නිපුණතා බෙදා හදා ගැනීම ගොඩනැගීම මෙන්ම ප්‍රතිපත්ති විවාද ස්ථිරසාර වූ සංවර්ධනයක් සඳහා සවන් දීම විශ්වාසය ගොඩනැගීම විවිධ මට්ටම් වල වෙනස්කම් හඳුනා ගැනීම. එය මහජන සම්බන්ධතාව හෝ ආයතනික sannivedanaye නොවේ. දැන් මෙයා කියනවා රෝම සම්මුතිය කියනවා මේ කියන sannivedanaye මහජන සම්බන්ධතාවයේ තුල සිදුවෙන sannivedanayeට වඩා වෙනස්. ආයතනයක් ඇතුලේ සිදුවන සාමාන්‍ය sannivedanayeට වඩා වෙනස් එක. මොකද්ද වෙනස? බලන්න මොකද්ද වෙනස? ප්‍රතිපත්ති විවාද ස්ථිරසාර සංවර්ධනයක් සඳහා සවන් දීම විශ්වාසයේ ගොඩනැගීම විවිධ මට්ටම් වල වෙනස්කම් හඳුනා ගැනීම මෙන්න මේ කියන ලක්ෂණ තියෙන්න ඕනේ කියන කාරණා. හරි. අපි බලමු. දැන් ඔක්කොම පහක් තියෙනවා කියලා මම කිව්ව සංවර්ධනය සඳහා sannivedanaye පිළිබඳ නිර්වචනය. මේ ඔබ දකින්නේ ඊළඟට අපි කතා කරන්නේ තුන්වෙනි එක. ස්වීඩනයේ මැල්මෝ විශ්වවිද්‍යාලයේ සංවර්ධනය සඳහා sannivedanaye පිළිබඳ අර්ථකථනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ස්වීඩනයේ මැල්මෝ විශ්වවිද්‍යාලය. අපි බලමු මේක. හරි. ගෝලීයකරණ සන්දර්භයෙහි සංවර්ධනය සඳහා sannivedana භාවිතය සමාජ වෙනස්කම් සඳහා ක්‍රියාවලිය ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රමයයි. මොකද දුවේ පුතේ එතන කියන්නේ බලන්න. ඉතන පැහැදිලිව කියනවා ගෝලීයකරණ සන්දර්භයෙහි සංවර්ධනය සඳහා sannivedana භාවිතය යනු සමාජ වෙනස්කම් සඳහා ක්‍රියාවලිය ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රම. සංවර්ධන sannivedana සඳහා සංවර්ධන sannivedana කියන්නේ මොකක්ද එහෙනම්? මෙන්න මේ ටික අල්ලගන්න.
සමාජ වෙනස්කම් සඳහා ක්‍රියාවලි ප්‍රකාශයටපත් කිරීම. හරි. සමාජ වෙනස්කම් සඳහා ක්‍රියාවලි ප්‍රකාශයටපත් කිරීම. පැහැදිලි? සමාජ වෙනස්කම් සඳහා ක්‍රියාවලි ප්‍රකාශයටපත් කිරීම. එන්න මේක ඔයගොල්ලෝ අල්ලගන්න. ඔක තමයි ස්වීඩනයේ මැල්මෝ විශ්වවිද්‍යාලයේ අදහස්. හරි. එතකොට අපි බලමු ගෝලීයකරණ සන්දර්භය කියන්නේ ඉතින් දැන් ලෝකේ තියෙන තත්වයනේ ගෝලීයකරණ සන්දර්භය කියන්නේ. ගෝලීයකරණය තුල සංවර්ධනය සඳහා sannivedana භාවිතය කියලා කියන්නේ මොකක්ද? සමාජ වෙනස්කම් සඳහා යම් යම් ක්‍රියාවලි ප්‍රකාශයටපත් කිරීම. කොහොමද මේ සමාජය වෙනස් කරන්න කියලා වැඩපිළිවෙළවල් ඉදිරිපත් කරන එක තමයි සංවර්ධනය සඳහා sannivedana කියලා කියන්නේ. හරි. සංදේශ හදලා මිනිස්සුන්ට කියනවා මෙන්න වැඩපිළිවෙල. නේ? මෙන්න මේ වැඩපිළිවෙලට සමාජය වෙනස් කරන්න පුළුවන්. එහෙම. හරි. ඊළඟට හතරවෙනි නිර්වචනය සිල්වියෝ වයිස්බෝර්ඩ්. හරි. එතකොට දැන් ඉල්ලීම් කරන්න එපා ඒ කතා කරපු එක නැවත පැහැදිලි කරන්න වගේ ඒවා. ඒ පැහැදිලි කරන්න තමයි අපි 8 වෙනි පාඩමේ රිවිෂන් එක ඊළඟ මාසවල කරන්නේ. හරිනේ? ඒ හින්දා මේක තේරුම් ගන්න. අද යන වැඩේ මේ සමස්තය ඔබට අතැඹුලක්සේ අද මේ පැය දෙකමාර ඇතුලේ ඔබට ගෙනල්ලා දෙනවා 8 වෙනි පාඩම. මේක වෙන වැඩක් පුරුදු නැති අය ඉන්නවා. ඒ අය මේකට අනුගත වෙන්න ඉක්මනට. හරි. දිගින් දිගටම තවත් මෝඩ පැටියෙක් අහනවා එක්සෑම් කල් යනවාද කියලා. ඒක මගෙන් අහලා වැඩක් නැහැ නේද? මම එක්සෑම් දෙපාර්තමේන්තුවත් විභාග දෙපාර්තමේන්තුවත් කවුරුත් නෙමෙයි. හරි. එක්සෑම් කල් යනවාද කියන ඒවා මගෙන් අහන්න එපා. ඒව මම දන්නේ නැහැ. හරි. අපි බලමු 4 වෙනි පාඩම. සිල්වියෝ වයිස්බෝර්ඩ් කියන විශේෂඥයා ටිකක් වෙනස් නමක්. සිල්වියෝ වයිස්බෝර්ඩ් සංවර්ධනයේ සඳහා sannivedanaයේ ප්‍රායෝගික භාවය සම්බන්ධයෙන් ප්‍රධාන අදහස් පහක් හඳුනාගෙන තියෙනවා. මොනවාද ඒ පහ? කේන්ද්‍රගත බලය ශක්තිමත් කරන්න ඕනේ කියලා කියනවා. පහ ඉහළ පහළ හා පහළ ප්‍රවේශ ඒකාබද්ධ කරන්න ඕනේ කියලා කියනවා. sannivedana මෙවලම් භාවිත කරන්න ඕනේ කියලා කියනවා. පුද්ගලාන්තර sannivedanaya ජන sannivedanaya අතර සමබරතාව හදන්න ඕනේ කියලා කියනවා. පුද්ගල හා සමාජ හැසිරීම වෙනස් කිරීමේ වැඩසටහන් වලට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කියලා කියනවා. එහෙනම් එයා සංවර්ධනය සඳහා sannivedanaya තුල පැවතිය යුතු අංග පහක් තමයි හඳුන්වලා දෙන්නේ. මොනවාද අංග පහ? කේන්ද්‍රගත බලය ශක්තිමත් කරන වැඩපිළිවෙලක් ඒ සංදේශය ඇතුලේ තියෙන්න ඕනේ කියලා කියනවා. ඉහළ පහළ හා පහළ ප්‍රවේශ ඒකාබද්ධ කිරීමක් එතන තියෙන්න ඕනේ කියලා කියනවා. sannivedana මෙවලා මේ වැඩේදී ප්‍රධාන වශයෙන් ගොඩක් නිරන්තරව භාවිත කරන්න ඕනේ කියලා කියනවා. ඒ වගේම දෙතුන් දෙනෙක් අතර sannivedanaya සහ ජනමාධ්‍ය තුලින් සිදුවන sannivedanaya අතර සමබරතාවයක් හදන්න ඕනේ කියලා කියනවා. ඒකාබද්ධතාවයක් හදන්න ඕනේ කියලා කියනවා. ඊළඟට පුද්ගල හා සමාජ හැසිරීම අනිවාර්යෙන් වෙනස් කරන්න එපේ දුවේ පුතේනේ. දැන් අපේ රටවල් වල පේනවනේ පුද්ගල හා සමාජ හැසිරීම. මේ සමාජ හැසිරීම එක මේ ඔබේ අපේ පුද්ගල හැසිරීම එක මේ රටවල් ගොඩ දාන්න බෑ. අන්න ඒවා වෙනස් කරන්නට වැඩසටහන් සඳහා තමයි මේ සංවර්ධන sannivedanayේදී ප්‍රමුඛතාවය දෙන්න ඕන. එතකොට අපේ දරුවෙකුට මේ මොකක් හරි එක කරුණක් ගැන තව වැඩිපුර දැනගන්න ඕන නම් ඒක අද කෙරෙන්නේ නැහැ. ඒක අපේ සුපුරුදු රිවිෂන් පන්තියේදී ඒවා එකින් එක කියලා දෙන්න. හරිනේ? හරි. ඔව් 9 වෙනි පාඩම. මේක වැරදුනාට ඕගොල්ලෝ හිතන්න එපා. 9 වෙනි පාඩම මේක ඕගොල්ලෝ දන්නවනේ. එහෙම කතා කරනකොට දෙයක් වරදින්න පුළුවන්. ඒක වෙනුවෙන් මැසේජ් එකක් දාන්න ඕනේ. ඒක පොඩි දෙයක් නෙමෙයි. 8 මේ පාඩම 8ද 9ද කියලා විභාගයට අහනවා. හරි. පැහැදිලි. ඊළඟට අපි යමු ඊළඟ මාතෘකාවට. ඊළඟ කාරණය. ඒ කියන්නේ පස්වෙනි පුද්ගලයා ශ්‍රීනිවාස් මෙල්කොට්. ශ්‍රීනිවාස් මෙල්කොට් එයත් සංවර්ධනය සඳහා sannivedanaya හඳුන්වා දෙනකොට කරුණු පහක් හඳුන්වලා දෙනවා. අපි බලමු මොනවාද කියලා. 1. විචාරාත්මක සිද්ධාන්ත මගින් මානව සමාජ ගැටලු වලට විසඳුම් සැපයි. ඒ කියන්නේ විචාරාත්මක සිද්ධාන්ත කියන්නේ අපි ඔය කියන්නේ තියරි කියලානේ. තියරි ටික පාවිච්චි කරලා සමාජ ගැටුම් වලට විසඳුම් සපයන්නේ. දැන් සංවර්ධනයේදී සංවර්ධන sannivedanayේදී න්‍යායම් තියෙනවනේ දුවේ පුතේ. දැන් මම ඔබට මේ උගන්වමින් ඉන්නේ සංවර්ධන sannivedanaya පිළිබඳ තියරිනේ. එතකොට මේ තියරි මානව ගැටුම් වලට ආදේශ කරන්නේ. මේ ප්‍රායෝගිකත්වයට ගෙනහිල්ලා ඒ තියරි
එහෙම තමයි ගැටලු විසඳන්නේ. හරි. ඊළඟට දෙවෙනි කාරණය මොකක්ද කියන්නේ? ආගමික බැඳීම් වලින් තුන්වන ලෝකයේ විමුක්තිය ලබා ගැනීම. දුවේ පුතේ දැන් ඔබ හොඳ ආකාරවම දන්නවා. දන්නේ නැත්නම් දැනගන්න. තුන්වෙනි ලෝකේ රටවල් තමයි ගොඩාක්ම ඔය අන්ධ ආගමික භක්තිය සහිත පුද්ගලයෝ ඉන්න රටවල් වෙලා තියෙනවා. හරි. ඒ කියන්නේ දැන් ආගමික දර්ශනයක් අනුගමනය කරන එක නෙවෙයි මේ කියන්නේ. ඒ ආගමික දර්ශනය වටා පස්සේ කාලෙක මිනිස්සු ගොඩ නගාගත්ත ජන ආගම් කියලා අපි කියන්නේ. ඔය විවිධ පස්සේ කාලෙක ආගමට එකතු වෙච්ච සංකල්ප තියෙනවා. විශේෂයෙන්ම ආගමික දර්ශනයන්ට පටහැනියව තියෙනවා. විවිධ පුද පූජාවත් පිළිවෙත් සිරිත් විරිත් වගේ අන්න ඒ බැඳීම් තුන්වෙනි ලෝකේ රටවල් වල මිනිස්සු ළඟ වැඩි. ඒ ආගමික බැඳීම් වලින් තුන්වෙනි ලෝකයේ මුදව ගන්න ඕනේ කියලා ශ්‍රීනිවාස් මෙල්කොට් කියනවා. අපි ඒවා තියරි පන්ති වල උගන්වලා තියෙනවා. ඒක ඇත්ත තමයි කියන්නේ. නේ සමහර ආගමික බැඳීම් හින්දා මේ රටවල් වල ජාතික ධනය, ජාතික සම්පත් මහ විශාල වශයෙන් විනාශ වෙනවා. අපි ඒවා තියරි පන්ති වල ආගමික ස්ථාන අරගෙන ආගමික ක්‍රියාකාරකම් අරගෙන මෝඩ මිනිස්සුන්ගේ තකතිරු වැඩ ආගම් මුවාවෙන් සිදු කරන අපි ඒවා සාකච්ඡා කරලා තියෙනවා. ශ්‍රීනිවාස් මෙල්කොට් කියනවා එතනින් අයින් කරන්න ඕනේ කියලා සංනිවේදනය භාවිත කරනවා. ඊළඟට තුන්වෙනි කාරණා. ශ්‍රීනිවාස් මෙල්කොට් කියනවා මිනිසාගේ ඉතිහාසය ක්‍රියාවලියක් බව වටහා ගැනීම. ක්‍රියාවලියක් කියන්නේ මොකද්ද දුවේ පුතේ? ඉතිහාසයක් තියෙනවා. ඒකට මුලක් තියෙනවා, මැදක් තියෙනවා, විකාශනයක් තියෙනවා. අතීත මානවයා කොහොමද මේ ලෝකෙට බිහි වුනේ? එයා කොහොමද පරිණාමය වුනේ? නේ? එහෙම ඉතිහාසයක් තියෙනවා. යම් යම් දේවල් හොයාගත්තේ කොහොමද? කරත්ත රෝදය හොයාගත්තා. එහෙම නැත්නම් රෝදය හොයාගත්තා. ගින්දර හොයාගත්තා. නේද? භාෂාව හොයාගත්තා. මේ ඉතිහාසයක් තියෙනවා මානවයා. ඒ ඉතිහාසයත් එක්ක තමයි අපි වර්තමානයේ හරහා අනාගතයට දියුණුවට යා යුත්තේ. අන්න ඒක ශ්‍රීනිවාස් මෙල්කොට් අවධාරණය කරනවා. ඊළඟ හතරවෙනි කාරණේ බලන්න. sannivedana සහ සමාජ ව්‍යුහ පිළිබඳ සම්බන්ධතා වැඩි කිරීම. දැන් මිනිස්සුයි sannivedanayයි අතර සම්බන්ධකම් වැඩි කරන්නේ. සමහර මානව කණ්ඩායම් ඉන්නවා sannivedanayත් එක්ක තරම් සම්බන්ධ නැහැ. නේ? දැන් අපි ගත්තොත් එහෙම අද තුන්වෙනි ලෝක රටවල් වල ගොඩක් ඉන්නවා. නව මාධ්‍ය සමාජ මාධ්‍යයක සම්බන්ධම නැති සෙට් එකක්. ජන මාධ්‍ය ඇසුරු කරන්නෙම නැති සෙට් එකක්. පොතක් පත්තරයක් කියවන්නෙම බලන්නෙම නැති සෙට් එකක්. එහෙනම් ශ්‍රීනිවාස් මෙල්කොට් කියනවා සංවර්ධනය සඳහා sannivedanayේදී sannivedanaya සහ සමාජ ව්‍යුහ පිළිබඳ සම්බන්ධකම් වැඩි දියුණු කරන්න ඕනේ කියලා. මාධ්‍ය ඇසුරු කරන සමාජ ව්‍යුහ ගොඩනගන්න ඕනේ කියලා. ඊළඟ පස්වෙනි කාරණේ දීර්ඝයි බලන්න මොකක්ද කියන්නේ කියලා. තෙවන ලෝකයේ සංවර්ධනය සඳහා sannivedanaya වැඩි දියුණු කර ගැනීම පිණිස වූ යෝජනා ඒවා සිදු කළ හැකි කෙසේද යන යාන්ත්‍රික ප්‍රශ්න ඇසුරින් පමණක් අවශ්‍යතා තහවුරු කර ගැනීමට නොහැකි බව වටහා ගැනීම. දුවේ පුතේ මෙතන යාන්ත්‍රික කියලා කියන්නේ ප්‍රායෝගික නොවන කියන එක. එහෙනම් තුන්වන ලෝකයේ සංවර්ධනයේදී සංවර්ධන sannivedanaya වැඩි දියුණු කර ගන්නට ප්‍රායෝගිකත්වයේ කෙරෙහි අවධානය යොමු කරන්න කියලා තමයි කියන්නේ. යාන්ත්‍රික ප්‍රශ්න ඇසුරින් පමණක් අවශ්‍යතා තහවුරු කරන්න එපා. නේ? මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්න පොළවට ගිහිල්ලා ඒ මිනිසුන්ගෙන් අහලා ඒව හඳුනගෙන ඒවට අවධානයක් දෙන්න කියන එක තමයි ශ්‍රීනිවාස් මෙල්කොට් තමන්ගේ පස්වෙනි කාරණේ අවධානය කරන්නේ. එහෙනම් මම නැවත කියන්නේ මේ පහ කටපාඩම් අය එක මොහොතක් නවතින්න නැතුව එක දිගට ලියන්න පුළුවන් අය මේ ශ්‍රීනිවාස් මෙල්කොට්ගේ අර්ථකථනය අවබෝධිත අය නේද? මේ නිර්වචනය හඳුනා ගන්න පුළුවන් අය මේක දුන්නාම මේක කාගේද කියලා මේ විභාග ක්‍රමය ඇතුලේ ඉතා හොඳ ප්‍රතිඵලයකට උරුමකම් කියන. අනිත් අය ඊට පල්ලෙහෙන් තම තමන්ගේ මට්ටම් වලින් තමයි මේක ගොඩ යන්න පුළුවන් වෙන්නේ. හරි. හරි නේද? හරි. අපි බලමු ඊළඟ කාරණේ. සංවර්ධන සංකල්පේ නව ප්‍රවණතා. සංවර්ධන සංකල්පේ නව ප්‍රවණතා. මේකත් ඉතාම වැදගත් කාරණයක්. සංවර්ධන සංකල්පේ නව ප්‍රවණතා. හරි. ජුමාන අපි අහගෙන නේද ඉන්නේ?
චතුමි මොකද අපේ පැහැදිලිනේ රණුදි right අපි නම් නොකියුව සම්බන්ධ වෙලා ඉන්න අනිත් අය සිහිපත් කරමින් අවදීන් ඉන්න කියලා ඉල්ලමින් අපි වැඩේ ඉදිරියට කරගෙන යනවා. හරි. බලන්න. සංවර්ධන සංකල්පයේ නව ප්‍රවණතා. සංවර්ධන sannivedanaya සංවර්ධනය සඳහා sannivedanaya බවට පත් වේ. දුවේ පුතේ ඔන්න ප්‍රවණතාවය. මොකද්ද ප්‍රවණතාවය? ප්‍රවණතාවයක් කියන්නේ මොකද්ද? ප්‍රවණතාවයක් කියලා කියන්නේ දුවේ පුතේ ප්‍රවණතාවයක් කියලා කියන්නේ වෙනස්කම අලුත් තත්වයක් කියන එක. එතකොට අපි මෙතන සාකච්ඡා කරන්නේ සංවර්ධන සංකල්පයේ ප්‍රවණතා. හරි. ඉස්සර කාලේ තිබුණේ පෙර තත්වය සංවර්ධන sannivedana මේක තමයි පෙර තත්වය සංවර්ධන sannivedana. එතකොට ප්‍රවණතාවය තමයි අලුත් තත්වය තමයි නව තත්වය තමයි සංවර්ධනය සඳහා sannivedana. මේක තමයි මේ සංකල්පයට මේ මෑතක සිදුවෙච්ච වෙනස. ඒකට අපි කියනවා ප්‍රවණතාවය කියලා. හරි. සංවර්ධන සංකල්පය තුල සිදුවෙච්ච ප්‍රධාන වෙනසක් තමයි මේ වෙනස. මොකද මේ වෙනස සංවර්ධන sannivedanaya කියලා කිව්වහම ඒකට අපි කියුවේ development communication කියලා තමයි අපි කිව්වේ. හරි. ඒ වල සංවර්ධනයේ සඳහා sannivedanaya බවට එක වෙනස් වෙනවා. එතනදී අපි ගන්නෙ communication for development. මෙම සංකල්පය වෙනස් වුණා මේ බලන්න. development communication සංවර්ධන sannivedanaya කියන එක communication for development. development සඳහා sannivedana. සංවර්ධනය සඳහා sannivedanaya බවට වෙනස්. මේක තමයි දුවේ පුතේ ප්‍රවණතාවය. එහෙනම් කලින් පැවති තත්වයේ වෙනස් වීමට අපි කියනවා ප්‍රවණතාවය කියලා. එතකොට ප්‍රවණතාවය තමයි ඒ ඔබ හඳුනාගත්තේ මම ඔබට ස්ක්‍රීන් එකේ ඉදිරිපත් කරන්න මේ තියෙන development communication for development බවට පත් වෙනවා. හරි. ඊළඟට අපි බලමු මෙතන තියෙන ඔය යටින් පුද්ගලාන්තර sannivedanaya ප්‍රායෝගිකත්වය සහභාගීත්වය දැනුම හුවමාරුව කෙරෙහි අවධානය යොමු කරනවා. පුද්ගලාන්තර sannivedanaya කියන්නේ මොකද්ද ඔය පුතේ? දෙන්නෙක් හෝ දෙතුන් දෙනෙක් අතර sannivedanaya කියන කාරණේට සංවර්ධනයේදී කියන්නේ. මට කියන්නකො දුවේ පුතේ ඇයි පුද්ගලාන්තර sannivedanaya වගේ එකක් සංවර්ධන sannivedanayේදී භාවිත කරන්න කියලා? පුද්ගලාන්තර sannivedana වගේ ක්‍රමයකට යන්නේ ඇයි කියලා මට කියන්න. පුද්ගලාන්තර sannivedanayේදී ගොඩනැගෙන සම්බන්ධය සමීපේ. නේ? කෙනෙකුගේ මනසට ඉතා හොඳ සමීප වීමකින් පස්සේ බලපෑමක් කරන්න පුළුවන් පුද්ගලාන්තර sannivedanaya. ඒද සංවර්ධනය සඳහා sannivedanaya කියන එකේදී ප්‍රවණතාවයක් නව ප්‍රවණතාවයක් බවට පත් වුණා පුද්ගලාන්තර sannivedanaya කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ. ඊළඟට ප්‍රායෝගිකත්වයට හැරුණා මුළු ලෝකෙම නේ. අර න්‍යායාත්මකව සංවර්ධනය sannivedanaya ගැන හිතනවා වෙනකොට සැබෑ ලෝකයේ ප්‍රායෝගික දේවල් පිළිබඳව අවධානය යොමු වෙන්න පටන් ගත්තා. ඒක අලුත් ප්‍රවණතාවයක්. ඊළඟට තුන්වෙනි කාරණේ එතන තියෙන සහභාගීත්වය දැනුම හෝමාරුව කෙරෙහි අවධානය යොමු වී. සහභාගීත්වය කියන්නේ සාමාන්‍ය සංවර්ධන අවශ්‍යතාව තියෙන මිනිස්සු මහජනයා මේ වැඩේට සහභාගී වීම කියන කාරණේ නව ප්‍රවණතාවයක් විදිහට ආවා. ඉස්සර කාලේ තිබුණු අදහස තමයි ආණ්ඩුව තමයි කරන්නේ. සංවර්ධන නිලධාරීන් තමයි කරන්නේ. පාලකයෝ තමයි කරන්නේ. එහෙනම් නව ප්‍රවණතාවය මොකද්ද?
සහභාගීත්වය. නෑ ප්‍රජාව මහජනයා සංවර්ධනයේ සැබෑ උරුමකරුවන් මේකට එකතු වෙන්නේ. ඊළඟට දැනුම හුවමාරු වෙන්න ඕනේ. ගොවියෝ ළඟ තියෙන දැනුම නිලධාරීන්ට එන්න ඕනේ නේ. නිලධාරීන් ළඟ තියෙන දැනුම ගොවියන්ට යන්න ඕනේ. මෙන්න හුවමාරුවක් ඒක නව ප්‍රවණතාවයක් සංවර්ධනයේ සඳහා sannivedanaya කියන කාරණේදී. හරි. ඊළඟට බලන්න. උපාය මාර්ගික sannivedanaya. ඒ කියන්නේ අපි අර කියන්නේ නිකන් මොකක් හරි ක්‍රමවේදයක් උපක්‍රම දාලා මිනිස්සුන්ව අල්ල ගන්න ඕනේ කියලා නේ. දැන් අපි මෙහෙම ගමුකෝ. sannivedanayේදී අපි උපක්‍රම අනුගමනය කරනවනේ දුවේ පුතේ නේද? දැන් sannivedanayේදී අපි නිර්මාණශීලීත්වයේ උපාය මාර්ගයක් විදිහට භාවිත කරනවා. ආකර්ෂණීය බව උපාය මාර්ගයක් විදිහට භාවිත කරනවා. නේ? ඒ වගේ උපාය මාර්ගික sannivedanaya කෙරෙහි නිතරම යොමු වෙන්න ඕනේ. ඒක නව ප්‍රවණතාවයක්. දැන් මම ඕක පැහැදිලි කරන්නම්කො මෙහෙම. ඉස්සර කාලේ සංවර්ධන පණිවිඩ කිව්වේ ගෙඩි පිටි. හැබැයි ගෙඩි පිටින් සංවර්ධන සංදේශයක් යනකොට මිනිස්සු එතනින් අයින් වෙලා යනවා. ඒ හින්දා අද අපි ගත්තොත් එක උපාය මාර්ගයක් තමයි ටෙලි නාට්‍යයක් විදිහට සංවර්ධන පණිවිඩයක් දෙන්න. පැහැදිලි. අන්න ඒ විදිහේ ක්‍රමවලට යාම අලුත් තත්වයක්, අලුත් ට්‍රෙන්ඩ් එකක් නව ප්‍රවණතාවයක්. ඊළඟට සහභාගීත්ව sannivedana ඒක කලින් එකෙත් තියෙනවනේ. සහභාගීත්ව sannivedana කියන්නේ මිනිසුන් සහභාගී කරවගෙන මේ sannivedana කටයුතු කරන්නේ. ඊළඟට sannivedana යටිතල පහසුකම්. ඒ කියන්නේ දුවේ පුතේ දැන් සංවර්ධන sannivedanayේදී sannivedanaya හා සම්බන්ධ තාක්ෂණය නේ උපකරණ ඔය වගේ ඒවා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒවා හොඳට දියුණුවට තියෙන්න ඕනේ. යටිතල පහසුකම්. තාක්ෂණය නේ ඒකටම සම්බන්ධයි යටිතල පහසුකම්. ඒ කියන්නේ පහසුකම් සලසන්න ඕනේ sannivedanaya සම්බන්ධව තාක්ෂණය දියුණු කරන්න ඕනේ. ඒවා අලුත් ප්‍රවණතානේ නූතන තාක්ෂණය තියෙනවා නම් සංවර්ධන sannivedanaya ඉතා හොඳින් සිදු කරන්න පුළුවන් කියන කාරණා. ඊළඟට ද්විමාර්ගික sannivedanaya ශක්තිමත් කිරීම. ද්විමාර්ගික කියන්නේ අපි කියනවා two way communication කියලා නේ. sannivedakayaගේ සිට ග්‍රාහකයා දෙසට, ග්‍රාහකයාගේ සිට නැවත sannivedakaya දෙසට අර සංදේශ යනවා වගේම ප්‍රතිචාර ප්‍රතිපෝෂණ යොමු වෙන sannivedanayak කියන කාරණේ. පැහැදිලිනේ? හරි. අපි බලමු. දැන් එතකොට අපි මේ කතා කරමින් ඉන්නේ දුවේ පුතේ සංවර්ධන සංකල්පයේ නව ප්‍රවණතා කියන කාරණා. හරිද? එහෙනම් නව ප්‍රවණතා මම ඔබට යලි අවබෝධ කරන්න අවධාරණය කරන්න මොකද ප්‍රවණතාවය? සංවර්ධන sannivedanaya කියන සංකල්පය සංවර්ධනයේ සඳහා sannivedanaya බවට පරිවර්තනය වුණා. සංකල්පීය වශයෙන් වෙනසක් ඇති වුණා. ඒක ප්‍රධාන ප්‍රවණතාවය. ඊළඟට පුද්ගලාන්තර sannivedanaya කෙරෙහි වැඩි විශ්වාසයක් තිබීම, ප්‍රායෝගිකත්වය, ද්විමාර්ගික බව, sannivedana උපාය මාර්ගයෙන් අවධානය යොමු කිරීම, සහභාගීත්ව sannivedana, sannivedana යටිතල පහසුකම් දියුණු කිරීම, sannivedana තාක්ෂණීය බල ගැනීම. මෙන්න මේවා අද නව ප්‍රවණතාව විදිහට අපි සංවර්ධනය හා සම්බන්ධව සලකනු ලබනවා. හරි? හරි. අපි යම් ඊළඟ කාරණා. සංවර්ධන sannivedana සංකල්පයේ ස්වභාවය. දැන් මම ඔබට මුලින්ම කිව්වනේ අනුමාත්‍රිකා කීපයක් යටතේ මේක සාකච්ඡා කරන්න කියලා. එතකොට ඔබ දකින්නේ නැති මේකත් එක අනුමාත්‍රිකාවක් එතන තිබුණා. සංවර්ධන sannivedana සංකල්පයේ ස්වභාවය කියන කාරණේ. අපි වේගයෙන් ආපස්සට ගිහිල්ලා මම ඔබට ඒක පෙන්නන්න. මේ තියෙන දුවේ පුතේ. අපි දැන් එක කතා කළා සංවර්ධන සංකල්පයේ ආරම්භය හා විකාශය. දෙක කතා කළා සංවර්ධන නිර්වචන 3. 3 කතා කළා සංවර්ධනයේ සඳහා sannivedanaya පිළිබඳ නිර්වචන 5. දැන් අපි කතා කරන්නේ 4 වෙනි එක ඒ සංවර්ධන සංකල්පයේ ස්වභාවය කියන එක. එතකොට අපිට ස්වභාවයයි අවශ්‍යතාවයි ගැටුම් निराකරණයයි ව්‍යාපෘති තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. පැහැදිලිනේ? අපි මේ කතා කරපු දේවල් තමයි මේ නැවත පහු කරන්නේ. හරි. දැන් මේක තමයි අපේ අනුමාත්‍රිකාව. සංවර්ධන sannivedana සංකල්පයේ ස්වභාවය. සංවර්ධනය සඳහා sannivedanaya ක්‍රියාත්මක කිරීමේදී ප්‍රවේශ 4ක් තියෙනවා කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරනවා. දුවේ පුතේ මම චුට්ටක් ඔබෙන් අහන්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයට මොකක්ද සංවර්ධනයේ සම්බන්ධව තියෙන මේ අමාරුව කියලා. ඒක අපි චුට්ටක් අලුත් මායක් ඉන්න හින්දා පැහැදිලි කරගෙන යන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානය.
සහ සංවර්ධනය අතර තියෙන සම්බන්ධය. ඒක ඔබ දන්නවා. දැන් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ නැවත ලෝක යුද්ධ ඇතිවීම වළක්වා ගැනීම කියන අරමුණ සහ රටවල් වල සංවර්ධනය කියන අරමුණ මුදුන් පමුණවා ගන්නට සමස්ත ලෝකයේ විලා මෙම සංවිධානයක් පිටව ගන්න. ඒකේ එක අරමුණක් යුද්ධ වළක්වා ගැනීම, අනිත් දෙවෙනි අරමුණ රටවල් වල සංවර්ධනය. එහෙනම් මේ සංවිධානයේට අමාරුවක් තියෙනවා. සංවර්ධනය, සංවර්ධන සංනිවේදනය ගැන කතා කරන්නේ. ඒගොල්ලන්ගේ එක අරමුණක් නේ. හරි. එහෙමනම් ඊටම පැහැදිලි. අපි බලමු මේ කාරණය. ඔබට මම තිරේ ඉදිරිපත් කරන්න. ඔවුන් මේ විදිහට ප්‍රධාන ප්‍රවේශ හතරක් අවධාරණය කරනවා. බලන්න. එක, අපි අනිවාර්යයෙන්ම සංවර්ධනය කරා යන ගමනක් තියෙනවා නම්, ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා නම් හැසිරීම වෙනස් කරන්න ඕනේ මිනිස්සුන්ගේ නේද? ඔව්. එහෙනම් හැසිරීම වෙනස් කිරීම සඳහා, මිනිසුන්ගේ හැසිරීම වෙනස් කිරීම සඳහා සංනිවේදනය භාවිත කරන්න කියලා ඒගොල්ලෝ අවධාරණය කරලා කියනවා. එහෙමනම් අපි මේ කරුණු හතර ටික සවිස්තරාත්මකව මම සාකච්ඡා කරනවා. සංනිවේදනය භාවිත කරන්න කියලා කියනවා හැසිරීම වෙනස් කිරීම සඳහා. ඊළඟට දෙවෙනි කාරණය සමාජ වෙනස්කම් කිරීම කියන කාරණය. සමාජීය වෙනස්කම් සඳහා සංනිවේදනය භාවිත කරන්න කියලා කියනවා. ඊළඟට තුන්වෙනි කාරණය නියාමනය සඳහා සංනිවේදනය භාවිත කරන්න කියලා කියනවා. හතරවෙනි කාරණය පාරිසරික සමතුලිතතාවය සඳහා සංනිවේදනය භාවිත කරන්න කියලා කියනවා. හරිද? එහෙමනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ කියන කරුණු ටික අපි සාකච්ඡා කරගන්න හඳුන ගන්න ඕන. අපි බලමු. හරි. මම ඔබ සමග මේ ප්‍රවේශ හතර සාකච්ඡා කරමු. දුවේ පුතේ මේ හතරට කියන්නේ සංවර්ධන සංනිවේදනය සඳහා වූ ප්‍රවේශ කියලා. ප්‍රවේශ කියන්නේ ඔබ දන්නවනේ මේ වැඩේට ප්‍රවේශ වෙන්න නම්, මේ වැඩේට යොමු වෙන්න නම් මෙන්න මේ හතර කරන්න. දැන් මොකද මේ වැඩේ? සංවර්ධනය. නේ? සංවර්ධනය සඳහා ප්‍රවේශ වෙන්න නම් සංනිවේදනය යොදා ගන්න පුළුවන් තැන් හතරක් එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරනවා. එකක් හැසිරීම. මිනිස්සුන්ගේ හැසිරීම වලට ආමන්ත්‍රණය කරලා සංදේශ හදලා සංදේශ සමාජගත කරලා මිනිස්සුන්ගේ හැසිරීම වෙනස් කරන්න. ඊළඟ සමාජීය වෙනස්කම්. නේ? දැන් මම කිව්වේ ආගමික විශ්වාසත් එක්ක බද්ධ බව, විවිධ මිත්‍යා විශ්වාසත් එක්ක බැඳිච්ච ඒවානේ. සමාජයේ තියෙන අර ගැටුම් ඇති කරගන්නවා පුංචි ජාතිය, ජන වර්ගය, ආගම වගේ ඒවා. මෙන්න මේ මෝඩ තකතිරු සමාජ ක්‍රමය වෙනස් කරන්නට සංනිවේදනය භාවිත කරන්න. ඒ දෙක නම් අපිට තේරෙනවා. නියාමනය කියන්නේ මොකක්ද? නියාමනය කියන්නේ ඔබ වචනේ තේරුම දන්නවනේ. නියාමනය කියන්නේ වැළැක්වීම කියන එක. වැළැක්වීම, පාලනය කිරීම. ඒතර සංවර්ධනය කරා යන ගමනේදී යම් දේවල් මිනිස්සු විසින් සිදු කරන ඒවා පාලනය කරන්න වළක්වන්න සිදු වෙනවා. අපි ගැටුමක් ගත්තොත් ගැටුම නියාමනය කරන්න වෙනවා නේ. ගහ ගන්න දීලා රටවල් සංවර්ධනය කරන්න බෑ. ගහගත්ත රටවල් දියුණු වෙලා නැහැනේ ලෝකෙ කොහෙවත්. ඒ හින්දා මේ වගේ වෙලාවට සංනිවේදනය භාවිත කරලා ඒවා ලොක් කරලා නැති කරලා නියාමනය කරලා පාලනය කරලා දාන්න. ඊළඟට ඔබ දන්නවා ලෝකෙ ගොඩාක් රටවල් අද අවුල් වෙලා තියෙන්නේ අර කෘෂිකාර්මික කියන පැත්තෙන් ටිකක් ඈත් වෙලා කාර්මික පැත්ත ටිකක් හොඳට දියුණු කරගෙන පාරිසරික සමතුලිතතාවයෙන් ඈත් වෙලා නේ. දැන් අපි චීනය වගේ රටක් ගත්තොත් පෞද්ගලික කාලේ චීනයේ බීජිං කියන ප්‍රධාන අගනගරයේ ඔක්සිජන් ටැංකි බැඳගෙන මිනිස්සුන්ට යන්න සිදු වුණා. කොරෝනා එන්න කලින් ඔක්සිජන් ඕන වුණා චීනේ බීජිං වලට. නේ? ඒ පාරිසරික සමතුලිතතාවය නැති වෙලා. පැහැදිලිද? ඒතකොට ලෝකේ දියුණු රටවල් ආර්ථිකය පැත්තෙන් ශක්තිමත් රටවල් තියෙනවා. පළවෙනි ලෝකෙට යන්න බෑ. පාරිසරික සමතුලිතතාවය අවුල් වෙනවා.
ඊළඟ පාරිසරික සමතුලිතතාවය අවුල් වෙච්ච ගමන් ඒ සංවර්ධනය తాවකාලිකයි. බිඳ වැටෙනවා ඇදගෙන වැටෙනවා. නේ? ඒ හින්දා පාරිසරික සමතුලිතතාවය ඇති කරන්නට පරිසරය ගැන දැනුමක් දෙන්නට පරිසරය සමතුලිත කරන හැටි කියලා දෙන්නට සංනිවේදනය භාවිත කරන්න. එහෙනම් මේ සියල්ල සඳහා මේ හතර සඳහා මේ ප්‍රවේශ සඳහා මොකද භාවිත කරන්න කියන්නේ දුවේ පුතේ? සංනිවේදනය. සංනිවේදනය. කවුද එහෙම කියන්නේ? එක්සත් ජාතීන්ගේ සංවිධානය. හරිද? එහෙනම් මේක නේද සංවර්ධනය සඳහා සංනිවේදනය කියන්නේ. සංවර්ධනය කරනකොට මේ ප්‍රවේශ හතරට සංනිවේදනය මෙදිහත් වෙන්නේ. හැසිරීම වෙනස් කරන්න ඕනේ, සමාජ වෙනස්කම් වෙනස් කරන්න ඕනේ, නියාමනය කරන්න ඕනේ, පාරිසරික සමතුලිතතාව සඳහා මෙදිහත් වෙන්නේ. සංදේශ හදලා, මාධ්‍ය යොදාගෙන, පුද්ගලාන්තර සංනිවේදනය භාවිත කරලා, ද්විමාර්ගික කරලා මේවා තමයි ඉටු කරගන්නේ. පැහැදිලි? ඒවට තමයි ප්‍රවේශ හතර කියලා නම් කරලා තියෙන්නේ. right. හරි. අපි බලමු. මේ තියෙන්නේ ප්‍රවේශ හතර නැවත ඔබ අවධානය යොමු කරන්න තිරයට. හැසිරීම වෙනස් කිරීම සඳහා සංනිවේදනය, සමාජීය වෙනස්කම් සඳහා සංනිවේදනය, නියාමනය සඳහා සංනිවේදනය, පාරිසරික සමතුලිතතාවය සඳහා සංනිවේදනය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සංවර්ධනය සඳහා සංනිවේදන ප්‍රවේශ හතර. එනම් සංවර්ධන සංනිවේදන සංකල්පයේ ස්වභාවය මේක තමයි. මොකද්ද ස්වභාවය? සංවර්ධන සංනිවේදන සංකල්පය ප්‍රධාන ප්‍රවේශ හතරකට සක්‍රීය ලෙස තීරණාත්මක ලෙස මැදිහත් වෙනවා. මොනවාද ප්‍රවේශ හතර? මිනිසුන්ගේ හැසිරීම වෙනස් කරන්න, සමාජ ක්‍රම වෙනස් කරන්න, යම් යම් දේවල් නියාමනයන් කරන්න, පාරිසරික සමතුලිතතාවය ඇති කරන්න සංනිවේදනය ඍජුව මැදිහත් වෙනවා. මේක තමයි සංවර්ධන සංනිවේදන සංකල්පයේ හැටි. සංවර්ධන සංනිවේදන සංකල්පයේ විසින් කරන්න ඕනේ දේවල් ඔය ටික තමයි. පැහැදිලිනේ? හරි. ඊළඟ කාර්ය. සංවර්ධනයේ සඳහා සංනිවේදනයේ සම්බන්ධ සංකල්ප කීපයක් තියෙනවා. අපි ඔය ටික ඉතා හොඳින් අධ්‍යයනය කරගන්න ඕන. මොකද්ද? සංවර්ධනය සඳහා සංනිවේදනය සම්බන්ධ සංකල්ප. එකක් තමයි ජනතා කේන්ද්‍රීයතාව. ජනතා කේන්ද්‍රීයතාව. දැන් ඔය වචන දිහා බලලා තේරුම් දෙන්න යන්න එපා. ඔය වචන වලින් කියවෙන දේ දිහා බලලා මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් ජනතා කේන්ද්‍රීයතාවය කියලා කියන්නේ ජනතාව මුල් කරගන්නවා කියන එක නේද? හැබැයි ජනතාව මුල් කරගන්නවා කියන අදහසක් උතන තියෙනවා. ඒත් එක්කම බලන්න ඊට වඩා තව තියෙනවා මොකක්ද? සංවර්ධනය සඳහා ජනතාව මූලික කරගන්නවා තමයි මූලික කරගත් කියන අදහස් තියෙනවා. ඒකාබද්ධ මූලෝපායක ප්‍රවේශ. මොකක්ද ඒ කියන්නේ? දැන් අනිවාර්යෙන්ම සංවර්ධනයේදී ප්‍රතිලාභ ලබන්නේ කවුද? සංවර්ධනයේදී ප්‍රතිලාභ ලබන්නේ ජනතාව. ඒතකොට ජනතාව මේ වැඩේට ලං කරගත්තොත් මොකද වෙන්නේ? ඔවුන්ගේ සහාය මේ වැඩේට ගන්න පුළුවන්. නේ? එහෙනම් ජනතාව එකතු කරගන්න ඕනේ මේ වැඩේ. ජනතාවයි එහෙම නැත්නම් සංවර්ධනයේ ප්‍රතිලාභ ලබන ප්‍රජාව සංවර්ධනයේ නියමුවෝයි එකට එකතු වෙන්න ඕනේ මෙතන. පැහැදිලිද? එහෙනම් සංවර්ධනය සඳහා සංනිවේදනය කරනකොට ජනතාව එකතු කරගන්න සංනිවේදනය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ජනතාවයි නිලධාරීනුයි අතර ඒකාබද්ධතාවය හදන්න සංනිවේදනය ක්‍රියාත්මක වෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට මේක ඔබ හොඳටම දන්නවා. මේක කියන්නේ සංවර්ධන වැඩපිළිවෙලක් කියලා කියන්නේ මුදල් මහා පරිමාණයෙන් වියදම් කරන වැඩ. එතකොට ඒ මුදල් වියදම් කිරීමේදී ජනතාව සම්බන්ධ කරගෙන ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ආකාරයට නිලධාරීන් සහ ජනතාව අතර සම්බන්ධතාවය හදලා ජනතාව එකට එකතු කරලා කේන්ද්‍ර කරලා ජනතාවගේ සහායෙනුත් මේ වැඩේ සිදු කරන්න පුළුවන් කියන අදහස ජනතාවට දෙන්න. ඒක සංවර්ධන සංනිවේදනය තුලින් සංවර්ධන සංනිවේදන පණිවිඩ තුලින් සිදු කරන්න පුළුවන්. දෙවෙනි කාරණේ ප්‍රාදේශීයකරණය. බලන්න මොකද ප්‍රාදේශීයකරණය කියලා අර්ථකථනය කරලා තියෙන්නේ කියලා. සංවර්ධනය ඒ රටවලට ගැලපෙන ලෙස ඒ රටවලට සකස් කර ගැනීම. දැන් දුවේ පුතේ ඕක හරි වැදගත් කාරණයක්. ඔය කාරණය සාකච්ඡා කළ යුතුමයි. හරි? ඔය කාරණේ සාකච්ඡා කළ යුතුමයි. ප්‍රාදේශීයකරණය පිළිබඳවයි
මම මේ ඔබේ හඬ අවදි කර ඔබේ අවදිය ඇති කරන්න හදන්නේ. බලන්න. මේ ගොඩක් රටවල් වලට සංවර්ධනය කරා යන ගමනේදී වැරදිච්ච තැනක් ප්‍රාදේශීයකරණය කියන එක ගැන අවධානය යොමු නොකළා කියලා කාරණා. සංවර්ධන sannivedanayේදී ප්‍රාදේශීයකරණය කියලා යෙදුමක් සංකල්පයක් හම්බුනේ. මේකෙන් පැහැදිලිවම කියන්නේ කිසියම් සංවර්ධන වැඩසටහනක් හදනකොට ඒක තමන්ගේ රටට ගැලපෙන්න ඕන. ඒක තමන්ගේ ප්‍රදේශයට ගැලපෙන්න ඕන. නැත්නම් ආත්මෙට ඒ සංවර්ධනයේ ඒක යථාර්ථයක් බවට පත් කරගන්න බැරි. දැන් මම පුංචි උදාහරණයක් කියන්නම්. ඉන්දියාව කියන රට සංවර්ධනය කරා යන ගමනේදී ලෝකයේ සංවර්ධිතයි කියලා කියන බටහිර රටවල් වල ක්‍රමය අනුගමනය කළේ නැහැ. ඔගොල්ලෝ හලක ඉන්දියානු සංවර්ධනයේ නියමුවා පුරෝගාමියා මහත්මා ගාන්ධිට තිබුණා එයාගේම වූ වැඩසටහන. ඒක තමයි ප්‍රාදේශීයකරණය කියලා කියන්නේ. දැන් බටහිර රටවල් වල මිනිස් ජනගහනය අඩුයි. හැබැයි ඉන්දියාවේ ජනගහනය වැඩි. නේ? ඉන්දියාවේ සාක්ෂරතාවය අඩුයි. ඉන්දියාවේ කෘෂිකර්මාන්තය වැඩි. මෙන්න මේ කියන සාධකත් එක්ක ඉන්දියාවේ ආගමික භක්තිය අම්බානක වැඩි. මෙන්න මේ කියන සාධකත් එක්ක එයා හැදුවා ප්‍රාදේශීය වැඩසටහන. රාමායනේ තියෙන ඒවා එහෙම දාලා හරි ඉන්දියානු සංවර්ධන මොඩල් එක ඔබට විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු වලදී ඉගෙන ගන්න ලැබෙයි වැඩිදුර ඉගෙන ගන්න අය. එතකොට ඕගොල්ලෝ අධ්‍යයනය කරන්න. ඒක ඒ රටටම ගැලපෙන ක්‍රමයක්. පැහැදිලිද? ඒ රට ආද ලෝකේ 5 වෙනි 6 වෙනි බලවතාවට පත් වෙලා ඉන්නවා. ඉන්දියාවේ ආර්ථිකය හරිම ශක්තිමත් නේ. අපේ ඔවුන්ගේ රුපියලක් වල දී ගන්න අපේ රුපියල් 3-4ක් දෙන්න ඕන. මේ ආදී විදිහට ඔවුන් ඊටාම ඉක්මනින් සංවර්ධනයට ගියපු රටක්. න්‍යාස්තික විදිහට විදුලිය නිපදවන රටක්. ඒ විදිහට කතා කරලා වැඩක් නෑ. ඉන්දියාවේ සංවර්ධනය අතරම අපිට සාපේක්ෂව ඉතා උඩින් තියෙනවා. එතන අන්න ඒක තමයි ප්‍රාදේශීයකරණය කියන්නේ. එතන එංගලන්තයේ කරපු ක්‍රමයේ කරා නම් මේගොල්ලෝ අදටත් එහෙනම් තුන්වෙනි ලෝකේ රට. එතකොට චීනය ගත්තොත් ඔබ අහලා ඇති මාවෝ සේතුන්. චීනය ගත්තොත් මාවෝ සේතුන්. එතකොට මාවෝ සේතුන් කියන පුද්ගලයා ප්‍රාදේශීයකරණය කියන සංකල්පය භාවිත කරලා චීනයට ගැළපෙන සංවර්ධනයක් වෙනම නැහැ. පැහැදිලිද? චීනය කියන්නේ මාක්ස්වාදී රටක්. ඒ කාලේ ඒකට ගැළපෙන්නට සංවර්ධන වැඩි නැවත හැදුවම තමන්ගේ රටට ගැළපෙන්න. තමන්ගේ ප්‍රදේශයට ගැළපෙන්න නැහැ. ඒක තමයි ප්‍රාදේශීයකරණය කියලා කියන්නේ. right. අපි බලමු ඊළඟ කාරණේ. සමාජීය සම්බන්ධතා හා සමානාත්මතා ගොඩනැගීම. දුවේ පුතේ රටක් දියුණු වෙන්න නම් අනිවාර්යයෙන්ම රටක් දියුණු වෙන්න නම් ඒ රටේ මිනිස්සු අතරේ හොඳ සම්බන්ධයක් තියෙනවා. පැහැදිලිද? ඒ රටේ මිනිස්සු අතරේ හොඳ සම්බන්ධයක් තියෙනවා. ඒක තමයි සමාජීය සම්බන්ධතා කියලා කියන්නේ. ඒ වගේ මේ රටේ සමානාත්මතාවය ගොඩනංවලා තියෙනවා. හැම මිනිහම එක සමානයි වගේ කියලා මිනිස්සුන්ට හිතුණා. ඒ රටේ ජීවත් වෙන්න හිතෙනවා. නේ? රට වෙනුවෙන් මොනවා හරි කරන්න හිතෙනවා. නේ? සමගිය සම්බන්ධයක් වර්ධනය වෙනවා. එහෙනම් සංවර්ධනය සඳහා sannivedanaya භාවිත කරනකොට ඔබ අනාගතයේ මාධ්‍ය ලෝකෙට ගිහිල්ලා සංවර්ධන සංදේශ හදන සැලසුම් කරුවෝ වෙනකොට එහෙම නැත්නම් ඔබ රජයේ වගකීම් යුතු සංවර්ධනයේ බාර නිලධාරීන් වෙනකොට අනාගතේ ඔබ මේ න්‍යායන් පිළිබඳ අවධානය යොමු කරන්න. සමාජ සම්බන්ධකම් හදන්න ඕනේ. සමාජය තුළ විරසකභාවය හදලා රටවල් දියුණු කරන්න බෑ. දැන් අපේ රටේ පාලකයෝ ගොඩක් වෙලාවට නිදහසෙන් පස්සේ හිටපු හැම පාලකයෙක්ම වගේ සමාජය අසමගි කරලා බලය ලබා ගන්න තමයි ක්‍රියා කරලා තියෙන්නේ. ඒකේ ප්‍රතිඵල තමයි අද අපි මේ කන්නේ. පැහැදිලිද? ඊළඟ කන්නේ ඒකයි තුන්වෙනි ලෝකෙත් අඩියටම වැටෙනවා. සමාජීය සම්බන්ධකම් වෙනුවට විරසකකම් හදලා තියෙන්නේ. දෙමළ සිංහල කියලා වෙන් කරලා
නේද? පළාත් විදියට වෙන් කරලා සමාජ සම්බන්ධකම් නැති කරලා ආගමික කුලල් කෑම් නැති කරලා හැබැයි ලෝකයේ දියුණු රටවල් වල ඔය මුකුත් නැහැ. ඔබේ ඇමරිකාවේ ඉන්න, එංගලන්තේ ඉන්න, ජපානයේ ඉන්න, ඕස්ට්‍රේලියාවේ ඉන්න ඥාතීන් මිතුරන්ගෙන් කතා කරලා අහන්න. සමානාත්මතාවය කියන එක අංක 1 ඒ රටවල්. ඒ රටවල් වල දේශපාලඥයාටත් එකම සැලකිල්ල, ගුරුවරයාටත් එකම සැලකිල්ල, කම්කරුවටත් එකම සැලකිල්ල. එයා අදාළ රැකියාව කරන ස්ථානයේදී විතරයි ඒ වෘත්තිය එයාට අදාළ වෙන්නේ. අනිත් හැම තැනකදීම සමානාත්මතාවය. අපේ එහෙම නෑනේ දුවේ පුතේ නේද? පෝලිම් තියෙනවා සාමාන්‍ය මිනිස්සුන්ට පෝලිම් පැනලා වැටෙන් යන්න පුළුවන්. ඒක තමයි අසමානතාවය කියන්නේ. සමානාත්මතාවය නෑ කියන්නේ. පැහැදිලිද තත්සර? හරි. ඊළඟට දරිද්‍රතාවය අවම කිරීම. දුප්පත්කම තුරන් කරන්නේ නැතුව සංවර්ධනය කරන්න පුළුවන්ද? සංවර්ධනය නෑ කියන එකේ ප්‍රධාන ප්‍රශ්නේ දුප්පත්කම. නේ? දුප්පත්කමේ ප්‍රධාන සාධකය මුදල් ආර්ථිකය. එහෙනම් අපි sannivedana යොදාගෙන මිනිස්සුන්ගේ ඩෙවලොප් කරන්න උත්සාහ කරන්නේ මොකද්ද? ආර්ථිකය. නේ? දරිද්‍රතාවය අවම කරන්න. සමහර වෙලාවට අපි ළඟ සම්පත් තියෙනවා. අපි ඒ සම්පත් වලින් ප්‍රයෝජන ගන්න. පුද්ගලයෙක්ගේ දිලුදු බවට හේතුව ඒ පුද්ගලයාම. හැබැයි ඒ පුද්ගලයාට ඒක කියලා දෙන්න ඕනේ නේ. Taman ළඟ තියෙන ශක්තිය නිෂ්පාදනයක් බවට පත් කරලා අලෙවි කරලා මුදල් උපයන්න පුළුවන්. ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන්. Tamanගේ ගෙවත්තේ හැදෙන දෙයක් ආර්ථිකමය වටිනාකමක් ඇති බව හඳුනගෙන ඒක අලෙවි කරලා මුදල් කරන්න පුළුවන්. ඒ වුණාට නිකන් මම සරල දේවල් එකක් දෙකක් කියන්නම්කෝ. දෙහි ගහකින් දෙහි හැදිලා දෙහි වැටිලා කුණු වෙලා යනවා. කරපිංචා ගස් හැදිලා කරපිංචා ගස් එහෙමම විනාශ වෙලා යනවා. මේ පොඩි දේවල් මම කියන්නේ. එතකොට ඒවයින් අපේ ආර්ථිකයට යම් මුදලක් උපයන්න පුළුවන් කියලා අපිට තේරෙන්න ඕනේ. මිනිස්සුන්ගේ මොළයට මනසට කියන්න ඕනේ සංවර්ධනය සඳහා sannivedana මඟ. ඊළඟට පස්වෙනි කාරණා. ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ජනතාව මැදිහත් වීම. තුන්වෙනි ලෝකේ රටවල් වල ජනතාව ඉන්නේ කවදද? ඡන්දේ සති විතරයි. ඡන්දේ ගත්තට පස්සේ තුන්වෙනි ලෝකේ රටවල් වල ජනතාව වෙන කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ. අපි ඡන්දේ දවසේ ඡන්දේ දීලා ඊට කලින් පොඩි පොඩි ආතල් ටිකක් අරගෙන ඡන්දෙන් පස්සේ පත් වෙච්ච උන්ට අපිම ඡන්දේ දීපු උන්ට බැන බැන ඉන්න. මේක නැති නොකර රටවල් සංවර්ධනය කරන්න බෑ. ආත්මෙට ඔබ තේරුම් ගන්න. ඔබ මේක තේරුම් ගත්තේ නැත්නම් අපේ රටවල් තවදුරටත් තුන්වෙනි ලෝකෙ. අපිට ඉතා ලේසියෙන් වෙන රටකට ගිහිල්ලා ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ භුක්ති විඳින්න ජීවත් වෙන්න පුළුවන්. හැබැයි අපි try කරන්නේ අපි ඉගෙන ගන්න නිදහස් අධ්‍යාපනයෙන් ඔබ ඉගෙන ගන්න නිදහස් අධ්‍යාපනයෙන් නේද? අපේ රටවල් ගොඩ ගන්න පුළුවන් නම් අන්තිම මොහොතේ හරි අපි ඒකට පොඩි try එකක් දෙන්න. ඒ try එක දෙනකොට මතක තියාගන්න ජනතාව මැදිහත් කරගන්න ප්‍රතිපත්ති සම්පාදනය. අපි ගමු අපේ ආණ්ඩුවේ කන්තෝරුවක ප්‍රතිපත්ති හදන මිනිස්සේ. අපි ගමුකෝ ප්‍රාදේශීය ලේකම් AGA කියලා කියන්නේ. ප්‍රාදේශීය ලේකම්. එයා සාමාන්‍ය මිනිස්සුන්ගේ අදහස් අහලා ද ප්‍රතිපත්ති හදන්න. හවුද නැද්ද? අපි ගමු දේශපාලනික වශයෙන් නගර සභාවේ නගරාධිපති. එයා ජනතාව මැදිහත් කරගෙනද ප්‍රතිපත්ති හදන්න. චීනය වගේ රටක් මම මේ අපේ කලාපේ රටවල් ගන්න ඔබට සමීප හින්දා ඉන්දියාව වගේ රටක් තන්නේ ක්‍රම ප්‍රතිපත්ති හැදුවේ. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ ජනතාවගේ සහභාගීත්වය. සංවර්ධනයේදී ජනතා සහභාගීත්වය නැත්නම් ඒක නිලධාරීන්ට ආණ්ඩුවකට විතරක් කිසිසේත් කරන්නේ. අපි මැදිහත් වෙන්නේ නැහැ. අපිව මැදිහත් කරගන්නේ කිසිම ප්‍රතිපත්ති සම්පාදනයකට. මේ රටේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිපත්ති හදනවා නම් කවුද ඒක ඇතුලේ ඉන්න ඕනේ දුවේ පුතේ? මේ රටේ ළමයින්ට උගන්වන ගුරුවරු ඉන්නේ. රජයේ සහ පෞද්ගලික ශාස්ත්‍රවල ළමයින්ට උගන්වන ගුරුවරු ඉන්නවා. ඊළඟට ප්‍රතිපත්ති හදනවා නම් අධ්‍යාපනය සම්බන්ධව තව කවුද ඉන්න ඕනේ? ඉගෙන ගන්න ළමයි ඉන්න ඕනේ. නේද? මීඩියා සිලබස් එක අලුත් කරනකොට
කලින් පරණ සිලබස් එක ඉගෙන ගත්ත ලංකාවේ අපි හිතමු හොඳ දිස්ත්‍රික් අංක හැම දිස්ත්‍රික්කෙම පළවෙනියා වෙච්ච දිස්ත්‍රික් 9 දෙනා දිස්ත්‍රික් 24 දෙනා ගෙනල්ලා නේද? ඒ අයගෙන් අදහස් ගත්තා නම් කොච්චර හොඳට මේ සිලබස් එක ඊළඟ පාරට හදාගන්නද? මේ අවුරුදු 10ක් මේ පරණ සිලබස් එකත් එක්ක ගැටිච්ච අපිව ගෙනල්ලා අපෙන් ගැහුවා නම් මේ සිලබස් එක අලුත් කරන වෙලාවේ ඒක තමයි ජනතාව මැදිහත් වෙනවා කියලා. මේ ඔය පොඩි දේවල් ගැන මම කිව්වේ. ලෝකයේ දියුණු රටවල් තමන්ගේ රටේ අයවැය හදනකොට පවා ජනතාව මැදිහත් කරගන්න. අයවැය කියන්නේ රටක ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදන ලියවිල්ල. ඉදිරි වර්ෂයේ වියදම් කරන්නේ ඉදිරි වර්ෂයේ කරන්නේ මොනවද කියන කාරණේ. මේවට ජනතාව අපේ රටවල බොරුවට දිනනවා. මිනිස්සුන්ට ඕන නම් අදහස් ප්‍රකාශ කරන්න කියලා කාලයක් දෙනවා අයවැයට නේද? ඒ වුණාට ඕවා ගන්නෑ නිකන් බොරුවට මිනිස්සුන්ව සතුටු කරන්න තමයි ඒව කරන්නේ. ඒ කරන තාක්කල් අපේ රටවල් සංවර්ධනය වෙන්නේ නැහැ. ඇදරේ නේද? හරි. ඊළඟට බලන්න. ඊළඟ කාරණේට අපි යමු. තේරෙනව නේද මෙහෙම කිව්වහම? තේරෙනවා කියලා හිතලා මම කරගෙන යනවා. සාමාන්‍ය මට්ටමින් අද සමස්තය තේරුම් ගන්න අපි ඊට පස්සේ හිමීට එකින් එක තේරුම් කරලා දෙනවා. හරි. සංවර්ධනය සඳහා sannivedana අවශ්‍යතාව. සංවර්ධනය සඳහා sannivedana අවශ්‍යතාව. මෙහෙම අවශ්‍යතාවයක් සංවර්ධනයට තියෙනවා. අපි බලමු. සංවර්ධනය සඳහා sannivedana අවශ්‍යතාවය. අපි බලමු. සංවර්ධනය කියන කාරණයට sannivedana කියන සංකල්පය අවශ්‍යද? සංවර්ධනය සඳහා sannivedana අවශ්‍යද? මම ඊට කලින් කැමතියි ඔබෙන් අහන්න සංවර්ධනය සඳහා sannivedana අවශ්‍යද නැද්ද කියලා එක හිතන්න එපා. දැන් මම නැවත කියන්නේ මේ මාතෘකාව කාල පරිච්ඡේද ගොඩාක් තුල උගන්වන මාතෘකාවක්. හරිද? අද මේ වැඩෙන් කරන්නේ අපි සංවර්ධනය සඳහා sannivedana කියන මුළු මාතෘකාවම පැය දෙකමාරක් ඇතුලේ අකුළු වල ඔබට ඉදිරිපත් කරන එක විතරයි. එතකොට තියරි පාඩම් වල මේවා ඉගෙන ගත්තේ නැති අලුත්ම දරුවෝ ඉන්නවනම් ඒ දරුවන්ට මේ අද වැඩේ මේ සමස්ත පාඩම ආවරණය කරගන්න බෑ. ඒගොල්ලන්ට අපි රිවිෂන් පන්තිවලදී ඊළඟ දවස්වලදී මේ පාඩම් උගන්වනවා. හරිනේ? මේ දැන් මුලින් කිව්වා, ඒක දැන් ආයෙ මැදිනුත් කිව්වා, දැන් මොන අගිනුත් කියනවා. ඒත් දරුවෝ නැවත අහනවා. හරිනේ? ඔය ඒ මානසිකත්වයෙන් මිදලා අද කරන වැඩේ මොකක්ද කියන එක පිළිබඳ අවදීන අවබෝධය මේ වැඩේට සම්බන්ධ වෙලා ඉන්නේ. සංවර්ධනය සඳහා අවශ්‍ය දේවල් මොනවද? සංවර්ධනය සඳහා අවශ්‍ය දේවල් මට කියන්න. සංවර්ධනය සඳහා ඕනේ වැඩසටහන. ඕනේද නැද්ද? ව්‍යාපෘති ඕනේනේ. රටක ඕනම එකක සංවර්ධනයට වැඩසටහන්, ව්‍යාපෘති, ප්‍රොජෙක්ට් ඕන. එතකොට සංවර්ධනය සඳහා මුදල් ඕනේ නැද්ද? සංවර්ධනය සඳහා මුදල් ඕනේ. නේ? ඊළඟට සංවර්ධනය සඳහා මානව සම්පත ඕනේ නැද්ද? මිනිස්සු ඕනේ නැද්ද? මානව සම්පත ඕනේ. නේ? සංවර්ධනය සඳහා මේක ගොඩක් දේවල් ඕනේ. සංවර්ධනය සඳහා වැඩසටහන් ඕනේ, මුදල් ඕනේ, මානව සම්පත ඕනේ නේද? සංවර්ධනය සඳහා බලය ඕනේ. බලයත් ඕනේ සංවර්ධනය සඳහා. ශක්තිමත් බලයක් නැත්නම් සංවර්ධනය කරන්න බෑ රට. මාओ සේතුන් කියන්නේ මහා බලගත් රජෙක්. ඒකාධිපති පාලකයෙක්. පැහැදිලිද? ලෝකේ රටවල් ගොඩක් වෙලාවට දියුණු කරලා තියෙන්නේ. එහෙම අධික බලයක් තිබිච්ච අය. අපේ රටවල් වල සමහර පාලකයන්ට අධික බලයක් හිමි වෙලා තියෙනවා ඉතිහාසයේ විවිධ අවස්ථාවල. ඒත් ඒවා රටේ සංවර්ධනයට භාවිත කරලා.
පැහැදිලි? හරි. ආන්තර සම්බන්ධකම් එහෙම විවිධ දේවල් ඕනේ. හරි. එතකොට ඒ ඕනේ කියන අනිත් ඒවා අතරේ මෙන්න මේකත් ඕන. මම අනිත් ඒවා මකන්නම්කෝ. වැඩසටහන් තිබුණත් මුදල් තිබුණත් මානව සම්පත හිටියත් බලය තිබුණත් සංවර්ධනය කරන්න බෑ. මොකක් නැත්තම්? මොකක් නැත්තම්? sannivedanaya නැහැ. සංවර්ධනය සඳහා sannivedanaya අත්‍යවශ්‍යයි කියලා අද සමස්ත ලෝකයම පිළිගන්නවා. සම්ප්‍රදායික මාධ්‍ය, ජනමාධ්‍ය, නවමාධ්‍ය නැතුව රටවල් සංවර්ධනය කරන්න බෑ. සම්ප්‍රදායික මාධ්‍ය, ජනමාධ්‍ය, නවමාධ්‍ය කියන්නේ මොනවාද? sannivedana. උද්ගලාන්තර sannivedanaya සමූහ sannivedanaya මහජන sannivedanaya නැතුව අන්තර් පුද්ගල sannivedanaya වගේ sannivedana වර්ග නැතුව රටවල් සංවර්ධනය කරන්න බෑ. ඒ ඔක්කොම sannivedana. එහෙනම් මෙතන අපි පැහැදිලිව කියන්නේ sannivedanaya කියන සාධකීය සංකල්පය අත්‍යවශ්‍යයි සංවර්ධනයේ කියන කාරණයට. අපි බලමු. මේ ගැන අපි විතරක් නෙවෙයි කියන්නේ මේ බලන්න ලෝක මට්ටමේ මේ පිළිබඳ අවධානය යොමු වෙලා තියෙනවා. ලෝක මට්ටමේ ප්‍රධාන ආයතන දෙකක් කියනවා සංවර්ධනය සඳහා sannivedanaya අවශ්‍යයි කියනවා. හොඳට බලන්න කවුද සංවිධාන දෙක? ආහාර හා කෘෂිකර්ම සංවිධානය. ඊළඟට යුනෙස්කෝ ආයතනය. මේ ආයතන දෙකම දුවේ පුතේ ලෝකයේ සංවර්ධනය බාර දීලා ක්‍රියාත්මක කරන ආයතන. ආහාර හා කෘෂිකර්ම සංවිධානය කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සංවිධානය. යුනෙස්කෝ ආයතනය කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනය. එතකොට මේ ආයතන කියනවා සංවර්ධනය සඳහා sannivedanaya අත්‍යවශ්‍යයි කියලා. බලන්න ආහාර හා කෘෂිකර්ම සංවිධානය මොනවද කියන්නේ කියලා. කෘෂිකාර්මික නවෝත්පාදන හා ආහාර සුරක්ෂිතතාව සඳහා ග්‍රාමීය sannivedana පද්ධති හා තොරතුරු sannivedana තාක්ෂණය භාවිත කිරීම. ඒගොල්ලෝ කියනවා කෘෂිකාර්මික ශාස්ත්‍රයේ නව උත්පාදනය ඊළඟට කෘෂිකාර්මික ශාස්ත්‍රයේ ආහාර සුරක්ෂිත කර ගැනීම මේ වගේ දේවල් සඳහා sannivedanaya අත්‍යවශ්‍යයි. තොරතුරු sannivedana තාක්ෂණය අත්‍යවශ්‍යයි. ඊළඟට ආහාර කෘෂිකර්ම සංවිධානය කියනවා ප්‍රජා මූලික ගුවන් විදුලිය ප්‍රජා මූලික ග්‍රාමීය ගුවන් විදුලි වැඩසටහන. ඒ කියන්නේ sannivedanaya නේද ඔය පුතේනේ. ගමට ගිහිල්ලා රේඩියෝ channel දාලා කෘෂි කර්මය ආහාර සුරක්ෂිතතාව ගමේ මිනිසුන්ගේ සංවර්ධනය සඳහා මැදිහත් වෙන්න ඕනේ කියලා ආහාර හා කෘෂිකර්ම සංවිධානය පැහැදිලිව කියනවා. ඊළඟට යුනෙස්කෝ ආයතනය බලන්න ඒගොල්ලෝ මොනවද කියන්නේ? සමාජ ගොඩනැන්වීම සඳහා පුද්ගලයන් හා ප්‍රජාවන් බලගැන්විය හැකි සාධාරණ ප්‍රවේශ මගින් සියලු දෙනාටම sannivedanaya හා තොරතුරු ලබා දෙනවා. සමාජ ගොඩනංවන්න පුද්ගලයන් හා ප්‍රජාව බලගන්වන්නට sannivedanaya ක්‍රියාත්මක කරන්න කියලා කියනවා. දුවේ පුතේ තුන්වෙනි ලෝකේ රටවල් වල නොදියුණු රටවල් වල සමාජ වැටිලානේ තියෙන්නේ. ඒ සමාජ ගොඩ ගන්න එපේ. ඊළඟට පුද්ගලයෝ ප්‍රජාව බලගන්වන්න එපේනේ. ඒගොල්ලෝ බැරි ආවෙන්න ඉන්නේ. මට බෑ කියාගත්ත ගමන් ඉන්නේනේ. යකුම් මානසිකත්වෙන් ඉන්නේ. කවුරු හරි දෙනකන්නේ කට අරගෙන ඉන්නේ. මේවා වෙනස් කරන්නට නම් sannivedanaya මගින් සංදේශ තොරතුරු ලබා දීම කියන්නේ ඒකයි. sannivedanaya මගින් සංදේශ හදලා සමාජගත කරන්න ඕන. යුනෙස්කෝ ආයතනය එහෙනම් මේ කාරණය අවධාරණය කරනවා. හරි. ඊළඟට මම ඔබට කිව්වා සංවර්ධනයේදී තවත් වැදගත් මාතෘකාවක් පිළිබඳව අපි කතා කරනවා අපේ විෂය නිර්දේශය තුළ තියෙනවා කියලා. හරිද? එතකොට අපි කල්පනා කරමු මොකක්ද මේ කාරණේ කියලා. ඒ තමයි දුවේ පුතේ ගැටුම් निराකරණය. ගැටුම් निराකරණය. ඉස්සරහම අපි බලන්න ඕනේ निराකරණයට කලින් ගැටුමක් කියන්නේ මොකක්ද කියලා. ගැටුමක් කියන්නේ දුවේ පුතේ අපේ ජීවිතවලට හෝ පුද්ගල ජීවිතවලට හෝ අපේ දේපලවලට හානි වන තත්ත්වයක්. ඒක තමයි ගැටුම් කියන්නේ.
දෙන්නෙක් ගහ ගන්නවා නම් එක්කෙනෙක් මැරෙන්න පුළුවන්. එහෙනම් ජීවිතවලට හානි වෙනවා. නැත්නම් තුවාල වෙන්න පුළුවන් නේ. ඊට පස්සේ වාහන කුඩු වෙන්න පුළුවන් දේපල නේ. ඊළඟට සුනාමියක් වගේ ස්වභාවික ආපදා වගේ නොවන මිනිස් මැදිහත් වීම වලින් සිදුවෙන ඒවා තමයි ගැටුම් කියලා කියන්නේ. ජීවිත හා දේපල හානි වෙනවා. මිනිස් මැදිහත් වීම වලින්. ඒවට තමයි ගැටුම් කියන්නේ. ඇයි අපි මෙතන ගැටුම් ඉගෙන ගන්නේ? විශේෂයෙන්ම ගැටුම් ගැන කතා කරන්නේ ඇයි? ඔබට මම මුලින්ම කිව්වා ලෝකයේ සංවර්ධනය අඩාල වෙන ප්‍රධාන සාධක කීපයක් තියෙනවා. එකක් ස්වභාවික ආපදා. ගම් වතුර, සුනාමි, භූකම්පන, ගිනි කඳු, ලැව් ගිනි ඔය වගේ වයි ලෝකේ සංවර්ධනය අඩාල වෙනවා. ඒක ඉතින් මේ ජීවිත හා දේපල වලට හානි වෙන ගැටුමක් නෙවෙයි. ඒවට කියන්නේ අපි ස්වභාවික ආපදා කියලා. ඊළඟට දෙවෙනි කාරණේ යුද්ධ. යුද්ධ කියන්නේ මිනිස් වැඩිහත් වීම සහිත ඒවා නේ. ඒවා ඉති වෙන්නේ ගැටුම් වල. ඊට අමතරව යුද්ධ නොවන ඒ කියන්නේ ලෝක යුද්ධ තරම් යුද්ධ නොවන යම් සමාජීය ගැටුම් තියෙනවා. පුද්ගල ගැටුම් තියෙනවා. දැන් අපි අවුරුදු 30ක් රටක් විදියට ගහගත්තානේ. දෙමළ සිංහල විදිහට යම් සාධක පදනම් කරගෙන දෙකට බෙදිලා අපි අවුරුදු 30ක් යුද්ධ කරා. එතකොට මේ යුද්ධය අපේ රටේ සංවර්ධනය අඩාල කළ ප්‍රධාන කාරණේ. නේ ගැටුම් කියන්නේ. එතකොට අද අපේ රටවල් වල ගැටුම් තියෙනවානේ. පොඩ්ඩක් නැත්නම් ආගමික ගැටුම් නැති වෙනවානේ. පොඩ්ඩක් නැත්නම් මේවා ගැටුම් කියනවා ඉස්කෝලවලත් තියෙනවානේ. බිග් මැච් කාලෙට ඕගොල්ලන් ඉස්කෝල දෙකක් ගහගන්න. එතකොට ජීවිත දේපල හානි වෙනවා. මිනිස් මැදිහත් වීම සහිතව ජීවිත දේපල හානි කරගන්නවා. මේවා ගැටුම්. ගැටුම් එක්ක ලෝකේ රටවල් දියුණු කරන්න බෑ. ලෝකයේ අද දියුණු රටවල් හරිම සාමකාමී රට. නේ ගොඩාක් මිනිස්සු අද ජීවත් වෙන්න අපේ රටවල් හැරලා දාලා යන්නේ සාමකාමී රටවල් වල. ගැටුම් මඩු රටවල් වල. ඒවා දියුණු රටවල්. අපේ මාතෘකාව ගැටුම් निराකරණය. අපි බලමු. ගැටුම් निराකරණයේ අවශ්‍යතාවය අපි මුලින්ම හඳුනා ගන්න ඕනේ දුවේ පුතේ බලන්න. ගැටුම් निराකරණයේ අවශ්‍යතාවය මොකක්ද? සංවර්ධනයේදී සහජීවනයේ වැදගත්. සහජීවනය කියන්නේ මොකක්ද? ගැටුම් වලට ප්‍රතිවිරුද්ධ තත්ත්වය. ගැටුම් කියන්නේ ගහ ගන්නවා කියලා හිතමු. ජීවිත හා දේපල හානි කර ගන්නවා කියලා හිතමු. සහජීවනය කියන්නේ ගැටුම් වලින් තොරව සමගියෙන් සහජීවනයෙන් එකිනෙකාට උදව් උපකාර කරගනිමින් ජීවත් වෙනවා කියන කාරණා. පැහැදිලිද? හරි. එහෙනම් ගැටුම් निराකරණයේදී පියවර 6ක් ඔබට සිලබස් එක ඇතුලේ උගන්වනවා. අපිට ඕනේ මෙතන ගැටුම් निराකරණය, ගැටුමක් ඇති වුණාම මේක විසඳගන්නේ කොහොමද? නැත්නම් මේක රටේ සංවර්ධනයට අහිතකර ලෙස බලපාන. බලමු අපි පළවෙනි පියවර ගැටුම් තේරුම් ගැනීම. ගැටුම් තේරුම් ගැනීම. මුලින්ම ගැටුමක් තියෙනවා නම් ඒ ගැටුම තේරුම් ගන්න ඕන. ඒක තමයි පළවෙනි පියවර. හරි. මේ පියවර 6 පිළිවෙලට ඔබ පාඩම් කරගත යුතුයි දුවේ පුතේ. මේ පියවර 6 පිළිවෙලට ඔබ පාඩම් කරගත යුතුයි. එහෙම නැති වුණොත් එහෙම මේ බෑ. මොකද මේක පිළිවෙලට තමයි අපිට ඕන වෙන්නේ. විභාගෙට පිළිවෙලට අහනවා මේවා. ගැටුම් निराකරණයේ පළවෙනි පියවර මොකද්ද? ගැටුම් තේරුම් ගැනීම. දෙවෙනි පියවර මොකද්ද? ප්‍රතිපක්ෂය සමග sannivedanaya කිරීම. තුන්වෙනි පියවර යෝජනා ඉදිරිපත් කිරීම. හතර හොඳම විසඳුම තෝරා ගැනීම. පහ තුන්වන පාර්ශවීය මැදිහත්කරුවෙකු භාවිත කිරීම. 6 විකල්ප සොයා ගැනීම. අපි සාකච්ඡා කරමු එකින් එක. ගැටුමක් ඇති වුණාම මුලින්ම තේරුම් ගන්න ඕනේ අපි ගැටුමක් තියෙනවා කියලා. ඊට පස්සේ ගැටුම මොකක්ද කියලා තේරුම් ගන්න. ඇයි අපි මේ තේරුම් ගැනීම කරන්නේ? අවසානයේට ගැටුම निराකරණය කර ගැනීම සඳහා. දුවේ පුතේ. ඇයි අපි ගැටුම් निराකරණය කරගන්නේ? සංවර්ධනයට ගැටුම් කියන එක බාධාවක් වන හින්දා. ඔන්න දැන් ගැටුම තේරුම් ගත්තට පස්සේ ඊළඟට මොකද කරන්න ඕන? ප්‍රතිපක්ෂය සමග sannivedanaya කරන්න ඕන. ඒ කියන්නේ ගැටුමට සම්බන්ධ අනිත් කණ්ඩායම එක්ක කතා බහ කරන්න ඕනේ නේ. මේක විසඳ ගන්න නම්. ඇයි එහෙම කරන්නේ? ඇයි ඕගොල්ලෝ අපිට ගහන්නේ? ඇයි ඕගොල්ලෝ එහෙම කියන්නේ? ඇයි අපිට සහයෝගයෙන් ඉන්න බැරිනේ? sannivedanaya කරගන්න. ඊළඟ තුන්වෙනි කාරණේ කියන්නේ යෝජනා ඉදිරිපත් කිරීම. හරි. ඔය කියන කාරණය මට පැහැදිලි. අපි මම මෙහෙම යෝජනාවක් ඔබට ඉදිරිපත් කරනවා. ඒ යෝජනාවට ඔබ මොකක්ද කියන්නේ? දෙන්නෙක් අතර ගැටුමක් කියලා හිතන්නකෝ. නැත්නම් රටවල් දෙකක් අතර ගැටුමක් කියලා හිතන්නකෝ. මේ ක්‍රමයෙන් පුළුවන් ඒක විසඳ ගන්න. ඊළඟට විසඳුම තෝර ගන්නවා නේ.
යෝජනා ඉදිරිපත් කළා කෝකද අපි ක්‍රියාත්මක කරන්න කියලා එකඟතාවය ඇති කරගන්න. හැබැයි සමහර වෙලාවට ගැටුමක් ඇති වුණාම ඒ දෙපාර්ශවයේ ලං වෙනකොට ඇවිලෙනවා. ඒ වගේ වෙලාවට අපි පස්වෙනි කාරණේ කියන්නේ මොකක්ද? තෙවන පාර්ශවීය මැදිහත් කරුවෙකු භාවිත කරන්න. ඔයාගේ යාළුවයි රණ්ඩු වුණාට පස්සේ ඒක විසඳ ගන්න. ඔය දෙන්නගේම යාළුවෙක් තුන්වෙනි පාර්ශව කරුවෙකු විදිහට භාවිත කරන්න. ලංකාවයි ඉන්දියාවයි අතර ගැටුමක් ඇති වුණාම අපිට වෙන රටක් පාවිච්චි කරන්න පුළුවන් තුන්වන පාර්ශවයේ විදිහට. එහෙම. ඊට පස්සේ විකල්ප සොයා ගැනීම. විකල්ප හොයාගත්තේ නැත්නම් හැමදාම ගහ ගන්න තමයි වෙන්නේ. හැමදාම ගැටුම් තමයි. එතකොට පුද්ගල දියුණුව, සමාජ දියුණුව, රටේ දියුණුව ඉවර වෙනවා. ඒ හින්දා විකල්ප සොයාගෙන ගැටුම ඉතාම ඉක්මනින් විසඳ ගන්න ඕනේ. එහෙනම් ගැටුමක් निराකරණය කිරීමේ පියවර 6 කටපාඩම් කරගන්න අනුපිළිවෙලට ගැටුම තේරුම් ගැනීම, ප්‍රතිපක්ෂය සමග සංවේදනය කිරීම, යෝජනා ඉදිරිපත් කිරීම, හොඳම විසඳුම තෝරා ගැනීම, තුන්වන පාර්ශවීය මැදිහත් කරුවෙකු භාවිත කිරීම, විකල්ප සොයා ගැනීම. පැහැදිලිනේ? හරි. ඊළඟට අපි බලමු ඊළඟ කාරණේ සංවර්ධන ව්‍යාපෘති. ඔබ දන්නවා අපි මේ මාතෘකාවේ ප්‍රධාන අනුමාතෘකා 7ක් ගැන කතා කරනවා. ඒකේ 7 වෙනි අන්තිම අනුමාතෘකාව සංවර්ධන ව්‍යාපෘති. හරිද? සංවර්ධන ව්‍යාපෘති කියලා කියන්නේ ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට් කියන ඒවා. මේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව ඔබේ යම් ආකාරයක දැනුමක් මේ 9 වෙනි පාඩමේදී සංවර්ධනය සඳහා සංවේදනයේ පාඩමේදී බලාපොරොත්තු වෙනවා. සංවර්ධන ව්‍යාපෘති කියන්නේ මොනවද? බලන්න. ප්‍රතිපත්ති සම්පාදනය සහ මානුෂීය කටයුතු. පුද්ගල හැසිරීම සහ සමාජීය වෙනස්කම්. ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රමානුකූලව සැලසුම් කළා සාක්ෂ්‍ය මත පදනම් වූ මූලෝපායික ක්‍රියාව. දැන් අපි එකින් එක බලමු. සංවර්ධන ව්‍යාපෘතියක් කියන්නේ මොකද්ද? ප්‍රතිපත්ති හදන වැඩක්. ප්‍රතිපත්ති හදන්නේ මොකටද මෙතන? රටක සංවර්ධනය සඳහා. රටක සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කරන වැඩපිළිවෙලක් තමයි එන සංවර්ධන ව්‍යාපෘතියක් කියලා කියන්නේ. දැන් සංවර්ධනය සඳහා මොකද්ද කරන්නේ? නේ? ඒකනේ ප්‍රතිපත්තිය කියන්නේ. ඒ කරන දේ හදන එක තමයි සංවර්ධන ව්‍යාපෘතියක් කියලා කියන්නේ. ඊළඟට ඒකේ තියෙනවා මානුෂීය කටයුතු. ඒ කියන්නේ මිනිස් මැදිහත් වී මිනිස්සු විදිහට අපි මේ ව්‍යාපෘතියේදී ප්‍රතිපත්තිය ඇතුළට මොනවද එකතු කරන්නේ? අපි මොනවද කරන්නේ? මොකක්ද අපේ පංගුව? ඊළඟට පුද්ගල හැසිරීම සමාජ වෙනස්කම් ප්‍රවර්ධනය කරන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම රටක් සංවර්ධනය කරන්න නම් ඔයාගේ අම්මා තාත්තගේ හැසිරීම අපේ මේ සමාජවල ස්වභාවය වෙනස් කළ යුතුයි. එහෙනම් සංවර්ධන ව්‍යාපෘතියකින් ඒ වැඩසටහනක් හදනකොට මෙන්න මේ වෙනස්කම් ඉලක්ක කරගන්න අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ක්‍රමානුකූලව සැලසුම් කරන්න ඕනේ නැත්නම් ව්‍යාපෘතිය අසාර්ථක වෙනවා. යොදන ශ්‍රමය, කාලය, සල්ලි අපත යනවා. රටේ සංවර්ධනය ආපස්සට යනවා. දැන් අපේ රටවල මෙබඳු ව්‍යාපෘති ඕනතරම් තිබිලා තියෙනවා. හැබැයි අපේ රටවල් සංවර්ධනය වෙලා නැහැ. ඒ කියන්නේ ක්‍රමානුකූල සැලසුම් තිබිලා නැහැ. පුද්ගල හැසිරීම සමාජ වෙනස්කම් සිදු කරන්නට ඒ ව්‍යාපෘති සමත් වෙලා නැහැ. මානුෂීය කටයුතු ප්‍රතිපත්ති සම්පාදනයේදී ඇතුල් වෙලා නැහැ. පැහැදිලි? එහෙනම් මේ සියල්ල ඇතුළත් මූලෝපායික, ඒ කියන්නේ මූලික උපාය මාර්ග ඇතුළත් ක්‍රියාවලියක් තමයි සංවර්ධන ව්‍යාපෘති කියලා කියන්නේ. දැන් අපි ඕක තව ටිකක් ඔයිට වඩා වෙනස් විදිහට කතා කරමු ප්‍රායෝගිකත්වයේ සමග. මම ඔබට මේ පිළිබඳව කියලා දෙන්න. අපේ මාතෘකාව සංවර්ධන ව්‍යාපෘති. ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට්. ඒතර ව්‍යාපෘතියක් කියලා කියන්නේ දුවේ පුතේ වැඩසටහනක් නේ. වැඩසටහන. මේ වැඩසටහනේ අරමුණ කුමක්ද? මේ වැඩසටහනේ අරමුණ ඉලක්කය කුමක්ද? සංවර්ධනය. සංවර්ධනය. එතකොට සංවර්ධනය හවක් වෙන්න පුළුවන්, අඩාල වෙන්න පුළුවන්, ඇන හිටින්න පුළුවන්.
වැඩසටහන අවුල් වුණොත් මේ බලන්න සංවර්ධනය අවුල් වෙන්න පුළුවන් වැඩසටහන අවුල් වුණොත් වැඩසටහන හදන්නේ ව්‍යාපෘතිය. එහෙමනම් ව්‍යාපෘතිය අවුල් වුණොත් එමගින් හැදෙන වැඩසටහන වැඩක් නැති වෙනවා. එමගින් සංවර්ධනය හීනයක් පමණක් වෙනවා. සිදු කරගන්න බැරි වෙනවා. එහෙනම් සංවර්ධනයේදී තීරණාත්මක සාධකයක් මොකක්ද? ව්‍යාපෘතිය, ප්‍රොජෙක්ට් එක. අපි මෙහෙම ගමු. අපේ රටවල් ගොඩ දාන්න විවිධ ව්‍යාපෘති හදන්න. නේ? අපේ රට ගොඩ දාන්න පුළුවන්. අපේ රටේ බැහැර කරන කැලි කසල ප්‍රතිචක්‍රීකරණය මත. ඔබ දන්නවා කාබනික අපද්‍රව්‍ය වලින් කොම්පෝස්ට් හදන්න පුළුවන්. නේ? ඒවට ව්‍යාපෘති තියෙනවා. ව්‍යාපෘති කියන්නේ වැඩසටහන. නේ? ඒ බඳු සාර්ථක වැඩසටහන් නැති වෙච්ච ගමන් රටවල් වල සංවර්ධනය අවුල් වෙනවා. අපිට කුණු වලින් හදන කොම්පෝස්ට් පිට රටවල් වලින් ගෙන්නන්න වෙලා තියෙනවා. ඇයි? අපේ රටේ සංවර්ධන ව්‍යාපෘති නැහැ. සාර්ථක නැහැ. ඕක තමයි සංවර්ධනය අඩාල කරලා තියෙන කාරණා. ඊළඟට ඔබ දන්න ඔය ඉවතලන පොලිතින් වගේ වනේ ඒවා රීසයිකල් කරලා විවිධ දේවල් නිෂ්පාදනය කරනවා. අපේ රටට ගොඩ යන්නට ප්‍රොජෙක්ට් 2යි 3යි ඕනේ දරුවෝ. අපිට පුළුවන් එක ව්‍යාපෘතියක් හදන්න කැලි කසල කළමනාකරණය සම්බන්ධ ව්‍යාපෘතියක් ප්‍රොජෙක්ට් එක. ඊළඟට අපිට පුළුවන් හදන්න අපේ රටේ කෘෂි නිෂ්පාදන කල් තබා ගැනීම සහ ලෝක වෙළඳපොළට යැවීම පිළිබඳ ව්‍යාපෘතිය. අපේ රටවල් වල අද තක්කාලි රුපියල් 2යි 3යි සමාන වෙලාවට ඊළඟ මාසේ රුපියල් 300යි 400යි. එක මාසයක් තක්කාලි ටික කල් තියා ගන්න ව්‍යාපෘතියක්. ඒ ගණන් අඩු කාලෙට වැඩි ගණන් වලට විකින රටවල් වලට යවා ගන්න ප්‍රොජෙක්ට් නෑ. එහෙනම් සංවර්ධනයේ අඩපණ වෙලා තියෙන්නේ අපේ රටවල් වල ව්‍යාපෘති නැති. එහෙනම් සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ඔළුවට ඔබේ අදහස් දෙන්නේ ඇයි? අනාගතේ රටවල් සංවර්ධනය කරන්න නම් sannivedanaya කරන ඔබ තමයි මේ ව්‍යාපෘති හදන්නේ. මේක ඇතුලේ ලොකු sannivedana කාර්යභාරයක් තියෙනවා. මේක ඇතුලේ ලොකු sannivedana කාර්යභාරයක් තියෙනවා. පැහැදිලිද? එතකොට සංවර්ධන ව්‍යාපෘතිය ඒ ලොකු කාර්යභාරය කරන්නට අපේ රටේ එක පැත්තකින් පාලකයෝ අනිත් පැත්තෙන් නිලධාරීන් අනිත් පැත්තෙන් මිනිස්සු මේ කණ්ඩායම් තුන එකතු වෙලා කරන්න ඕනේ වැඩේ. මේ අය අසාර්ථක වෙලා තියෙනවා ව්‍යාපෘතික. ව්‍යාපෘතිය නැත්තම් සාර්ථක ව්‍යාපෘති නැත්තම් රටවල් ගොඩ දාන්න බෑ. අපි බලමු. සංවර්ධන ව්‍යාපෘති. සංවර්ධනයේ සඳහා sannivedana ව්‍යාපෘති අධිය. බලන්න. sannivedanaya සඳහා ආරම්භක හේතු හඳුනා ගැනීම ඔය පියවර තියෙන උතරත් පාඩම් කර ගන්න ඕනේ පිළිවෙලට 5. මුලින්ම sannivedanaya සඳහා ආරම්භක හේතු හඳුනා ගන්න ඕනේ. සංවර්ධනයේ සඳහා සංවර්ධන වැඩපිළිවෙලක් සැලසුම් කරන්න ඕනේ. ඒ කියන්නේ plan කරන්න ඕනේ. ඊළඟට සංවර්ධනයේ සඳහා සංවර්ධන ක්‍රියාකාරකම් නියම කරන්න ඕනේ. මොනවද කරන්න කියලා නියම කරන්න ඕනේ. මේවා කරන්න ඕනේ. මිනිස්සු මේවා කරන්න ඕනේ. නිලධාරීන් මේවා කරන්න ඕනේ. පාලකයෝ මේවා කරන්න ඕනේ. ඒව ක්‍රියාකාරකම් නියම කෙරිලා තුන්වෙනි අධීරයේදී ක්‍රියාත්මක වෙන්න ඕනේ ව්‍යාපෘතිය තුළ. හතරවෙනි එකේදී සංවර්ධනයේ සඳහා sannivedana දර්ශක නිර්ණය කිරීම. දර්ශක කියන්නේ මිනුම් දඬුනේ. දැන් අපි ගත්තොත් සංවර්ධන මිනුම් දඬු තියෙනවනේ. ඒක පුද්ගල ආදායම, දල් දේශීය නිෂ්පාදිතයනේ. ඔය වගේම තියෙනවනේ. එතකොට සංවර්ධනය සඳහා sannivedana දර්ශකක් තියෙනවා. නේ? මිනිසුන්ව පෙළඹවීම් කාර්ය සඳහා යොමු කරන සංදේශ තියෙන්න ඕනේ. නේද? ඒවා ආකර්ෂණීය වෙන්න ඕනේ. එහෙම දර්ශක ටිකක් හදාගන්න. ඊළඟට මේ සඳහා අනිවාර්යයෙන්ම ව්‍යාපෘතියකට වියදමක් යනවා. මුදලක් යනවා. මේක මූලෝපායක මුදල් යොදවන මූලික උපක්‍රම ඇතුළත් ක්‍රියාවලියක්. එහෙනම් ඒකේ වියදම් ඇස්තමේන්තුවක් සකස් කර ගන්න ඕනේ. එතකොට sannivedanaya සඳහා ආරම්භක හේතු හඳුනගෙන සංවර්ධන වැඩපිළිවෙල සැලසුම් කරලා එහි ක්‍රියාකාරකම් නියම කරලා sannivedana දර්ශක නිර්ණය කරලා වියදම් ඇස්තමේන්තුවක් හදලා සංවර්ධන ව්‍යාපෘති වැඩේට බහින්න ඕනේ සංවර්ධනය සඳහා. පැහැදිලිද? හරි. ඊළඟට මම අවසාන වශයෙන් මේ මාතෘකාවට අදාළ ප්‍රශ්නයක් සාකච්ඡා කරනවා. විභාගයට බොහෝ දුරට එන්න පුළුවන් ප්‍රශ්නයක් මේක. බලන්න. හතරවෙනි අණු කොටසක් විදිහට මම මේක දීලා තියෙන්නේ. සංවර්ධන සංදේශයක් සකස් කර ගැනීමේදී
අවධානය යොමු කළ යුතු කරුණු හතරක් විමර්ශනය කරන්න. දැන් ඔබ හොඳ දරුවෝ වගේ මේ ප්‍රශ්නේ ලියා ගන්න. මේක ඔබ ලියලා එවන්න ඕනේ. මම ඔබට පන්තිවලදී දීලා තියෙන WhatsApp අංකයට මේකට අපි ලකුණු 16ක් ලැබෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට ඔබට ලකුණු කීයක් ගන්න පුළුවන්ද කියලා මේ ප්‍රශ්න සාකච්ඡාවෙන් පස්සේ සතියක් ඇතුළේ ලියලා යොමු කරන්න. අපි පිළිතුරු බලලා ඔබට යොමු කරනවා. ප්‍රශ්න ලියා ගන්න මාත් කියවනම් ඔබ ලියා ගන්න. 4 කියලා දාලා ලියා ගන්න. සංවර්ධනය ප්‍රශ්න කියලා ලියා ගන්න මාතෘකාව. නැත්නම් අගක් මුලක් නැහැ. 4 වෙනි අනු කොටසක් කියන බව දැක්වෙන්න 4 කියලා දාලා ලියා ගන්න. සංවර්ධන සංදේශයක් සකස් කර ගැනීමේදී සංවර්ධන සංදේශයක් සකස් කර ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු හතරක් විමර්ශනය කරන්න. දැන් ඔබ ප්‍රශ්නයේ මෙන්න මේ කොටස් highlight කරගන්න. කරුණු හතරක් කියන එක underline කරන්න. කරුණු හතරක් ඕන. මේ ප්‍රශ්නය අහන්නේ මොකෙන්ද? මාතෘකාව මම අහන්නේ. සංවර්ධන සංදේශවල ඉන්නේ. සංවර්ධන සංදේශයක් කියන එකත් highlight කරගන්න. මේක තමයි මාතෘකාව. සංවර්ධන සංදේශය. ඊළඟට බලන්න දුවේ පුතේ මේකේ අහන්නේ මොකද්ද? සකස් කර ගැනීමේදී මේ සංවර්ධන සංදේශය සකස් කර ගැනීම. හරිද? සකස් කර ගැනීම. අවධානය යොමු කළ යුතු කරුණු හතරක් විමර්ශනය කරන්න තමයි තියෙන්නේ මේ. විමර්ශනය කරන්න තමයි තියෙන්නේ. right. දැන් ඊට යටින් ඔබ ලියාගන්න MS පිළිතුර කියලා. ඒ කියන්නේ මාකින් ස්කීම් උත්තරේ ලියාගන්න. මේ තියෙන කරුණු හතර මම ඒක පැහැදිලි කරනවා. ඊට පස්සේ ඔබ ලියලෙවන්න ඕන. කරුණු හතරක් අපි උතන අරන් තියෙන්නේ. ඉලක්ක ග්‍රාහකයන් පිළිබඳව සිතීම. ඊළඟට අභිප්‍රේරණාත්මක උපක්‍රම භාවිතය. ඊළඟට නිර්මාණශීලීත්වය යොදා ගැනීම. ඊළඟට තාර්කික බව. මම නැවත කියන්න මාකින් ස්කීම් එකට අපි අරන් තියෙන කරුණු හතර උත්තරේ ඉලක්ක ග්‍රාහකයන් පිළිබඳව සිතීම, අභිප්‍රේරණාත්මක උපක්‍රම භාවිතය, නිර්මාණශීලීත්වය යොදා ගැනීම, තාර්කික බව. හරි. දැන් අපි බලමු. දැන් මම ඔබට කලින් කිව්වා සංවර්ධනය කියන මේ පාඩම 9 වෙනි පාඩම උගන්වන්න ප්‍රධාන හේතු තුනක්. එකක් සංවර්ධනය පිළිබඳ අදහස් ඔබට ලබා දී. දෙවෙනි එක සංවර්ධන සංදේශ හදන්නේ කොහොමද කියන දැනුම ලබා දී. තුන්වෙනිව රටක සංවර්ධනයට
sannivedanaye භාවිත කරන හැටි පිළිබඳව කියයි. මේ තියෙන දෙවෙනි අරමුණ. මොකද්ද දෙවෙනි අරමුණ? සංවර්ධන සංදේශ හදන්නේ කොහොමද? මේ සංවර්ධන සංදේශ සකස් කිරීම පිළිබඳ දැනුම තමයි මේ දෙන්න හදන්නේ. සෙසු සංදේශ වලට වඩා සංවර්ධන සංදේශ වෙනස්. දැන් අපි සාමාන්‍ය සංදේශයක් ගත්තාම හොඳට අහගන්න. ඔබ උත්තර ලියලා යොමු කරන්න ඕනේ. සාමාන්‍ය සංදේශයක් ගත්තාම අපි ඒක සමහරවිට විනෝදය කියන අරමුණ වෙනුවෙන් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෙළඹවීම කියන අරමුණ වෙනුවෙන් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් තොරතුරු ලබා දීම නේ. එහෙම නැත්නම් අධ්‍යාපනය ඔය වගේ අරමුණු තියෙන්න පුළුවන්. හැබැයි සංවර්ධන සංදේශයක ප්‍රධානතම අරමුණ මොකක්ද? සංවර්ධනය. සංවර්ධන සංදේශයක ප්‍රධාන අරමුණ සංවර්ධනය. එහෙනම් සංවර්ධන සංදේශයකයි සාමාන්‍ය සංදේශයකයි වෙනස්. මෙතන අහන්නේ සංවර්ධන සංදේශයක් හදනකොට සලකලා බලන්න ඕනේ සාධක හතර. එකක් ඉලක්ක ග්‍රාහකයෙක් පිළිබඳව සිටි. සමහර සංවර්ධන සංදේශවල ඉලක්ක ග්‍රාහකයෝ ගොවියෝ. නේද? ඒ ගොවියෝ අතරේ සමහර ලාවට වී වගා කරන ගොවියෝ විතරක් වෙන්නේ. එහෙනම් සංදේශය හදනකොට ගොවියෝ නම් ඉලක්ක කරගන්නේ වී වගා කරන ගොවියෝ නම් ඉලක්ක කරගන්නේ ඊට ගැළපෙන ලෙස සංදේශය හදන්න. එහිදී භාෂාව යොදා ගන්න අධ්‍යක්ීම්නේ පෙන්නන රූපරාමු වී ගොවියන්ට ගැළපෙනේ වගේ. වී ගොවියන්ට තේරෙනේ වගේ. ඒ ගොවියෝ වී ගොවියෝ නෙවෙයි කුරුදු ගොවියෝ නම් අනිත මේ මාරු වෙන්න ඕනේ ඉලක්ක ග්‍රාහක. ලියන්න හොඳ. ඊළඟට අභිප්‍රේරණාත්මක උපක්‍රම භාවිත. අභිප්‍රේරණය කියන්නේ දන්න තියා ලියා ගන්න මොකද්ද? පෙළඹවීම උපක්‍රම කියන්නේ. පෙළඹවීම කියන්නේ. දැන් සංවර්ධන සංදේශයක් ඉදිරිපත් කරලා ඉන්න මිනිහා වෙනස් කරන්න දෙපේ. ඒකව පොළඹවන්න දෙපේ. යහපත සඳහා හොඳ දෙයක් සඳහා. ඔහේ නිකන් ඉන්නේ නැතුව යම් ක්‍රියාකාරකමක් කෙරෙහි ඔබ පොළඹවන්න දෙපේ. සමාජය වෙනස් කරන්න දෙපේ. පුද්ගලයා වෙනස් කරන්න දෙපේ. යාගේ චර්යාව වෙනස් කරන්න දෙපේ. ඒ සඳහා අභිප්‍රේරණයක් දෙපේ. පෙළඹුමක් දෙපේ. නේ යොමු කරවීමක් දෙපේ. ඒබඳු උපක්‍රම භාවිත කරන්න. පැහැදිලි. පෙළඹවීම සඳහා වල උපක්‍රම මොනවද? අපි හිතමු තෑගි දීලා පුළුවන් සමහර අයව පොළඹවන්න යම් දේවල්. මේ වැඩේ මේ විදිහට කළොත් තෑගි දෙනවා කියලා එහෙම අභිප්‍රේරණයක් ඇති කරන්න. නැත්නම් අපි මෙහෙම හිතමු කුෂිකාර්මික සංදේශයක් ලස්සන වගාවක් ලස්සනට පෙන්න. නේ ආසාවක් ඇති වෙනවා පෙළඹුමක් ඇති වෙනවා. ඒ විදිහට. මොකක් හරි යම් උපක්‍රම. දැන් ඔය අර තැන් වල කුණු දාන්න එපා කියලා පණිවිඩයක් සමාජගත කරන්න ඕන වුණා පෞද්ගලික කාර්ය. එතකොට ඒ සඳහා යොදාගත්ත පුංචි කෙටි දැන්වීමක් සංදේශයක්. ඒක හොඳ අභිප්‍රේරණාත්මක උපක්‍රමයක්. පණුවෙක් එනවා කුණු පාර්සලේ විසි කරපු මිනිස්සයා පිටිපස්සෙන් යාගේ ගෙදර. මේක නිකන් මනක් කල්පිත එකක්. එහෙම පණුව එන්නේ නැහැ නේ කුණු පාර්සලයක් ඈත විසි කරාම. ඒ වැටිච්ච තැනට පණුව වෙනවා මිසක් නේ. නමුත් පණුවෙක් එනවා තමන්ගේ ගෙදරට. ඇවිල්ලා ගෙදර අපිරිසිදු කරනවා. අන්න උපක්‍රමයක්. නේ. එතකොට පෙළඹුමක් ඇති වෙනවා. කුණු දාන්න කලින් ඒ ගැන හිතන්න ඇති වෙනවා පෙළඹුම. හරි. ඊළඟට දැන් මේ දවස්වල COVID-19 වැක්සින් ඉන්ජෙක්ෂන් දීම සම්බන්ධව පෙළඹවීම ඇති කරන්නට යම් සංදේශයක්. ඒවා ඍජුව සංවර්ධන සංදේශ. අභිප්‍රේරණයක් තියෙන්න ඕනේ. නැත්නම් මිනිස්සු ඉන්ජෙක්ෂන් ක්‍රියාවලියට යන්නේ නැහැ. ඊළඟට නිර්මාණශීලීත්වය යොදා ගැනීම. නේ. ඕනම සංදේශයක නිර්මාණශීලීත්වය තියෙනවා නම් ඒක මිනිස්සු වැළඳගන්න. එහෙනම් සංවර්ධන පණිවිඩයක නිර්මාණශීලීත්වය තියෙනවා. අපේ සංවර්ධන පණිවිඩවල නැත්තේ ඔන්න ඕවා. ගෙඩි පිටින් සංවර්ධනය උගන්වන්න පටන් ගන්නවා. නේ සංවර්ධනය ගැනම පෙන්නනවා කිසි නිර්මාණශීලී බවක් නැහැ. ඒ බඳු වැඩසටහන් මිනිස්සු කාලේ වැය කරලා තමන්ගේ මාධ්‍යයෙන් ඇසුරු කරන්න සූදානම් නැහැ. එහෙනම් හැම වෙලාවෙම සංවර්ධන පණිවිඩ හදනකොට පෙර නොවිරු ලෙස අපූර්ව ලෙස ලස්සනට වින්දනයක් සහිතව රසයක් සහිතව නේ නිර්මාණශීලීව හදන්න. ඊළඟට තාර්කික බව. තාර්කික බව නැත්තම් ඉලක්ක ග්‍රාහකයෝ සංදේශය ප්‍රතික්ෂේප කරනවා. අපි කියනවා කාබනික පොහොර දාලා මෙන්න වම්බටු ගෙඩියක් ඇදලා තියෙනවා කියලා නේද? වම්බටු ගෙඩියේ ජීවමාන ප්‍රමාණය වගේ 10 ගුණයක් සයිස් වම්බටු ගෙඩියක් පරිගණක ග්‍රැෆික් වලින් හදලා ගොවියට පෙන්නන. එතනින්ම මේ සංදේශය ප්‍රතික්ෂේප වෙනවා.
වම්බටු අතපත ගන්න ගොවියා දන්නවා. ඔය සයිස් වම්බටු පිළි කොහෙද ලෝකේ තියෙන්නේ. තාර්කික බවක් නැහැ. මම පුංචි උදාහරණයක් ගත්තේ ඔබට සංවර්ධන පණිවිඩයක් හදනකොට හොඳට තර්ක කරලා හදාන්න පුළුවන්. අපි හිතමු අධ්‍යාපනය සංවර්ධනය කිරීම ඉලක්ක කරගත් සංදේශයක් කියලා ළමයින් සඳහා හදන්න. එහෙනම් අනිවාර්යෙන් තාර්කික බවක් තියෙනවා. ඉගෙනගත්තම ලැබෙන ප්‍රතිලාභ, ඉගෙනගත්ත ළමයා ඉගෙන ගත්තේ නැති ළමයා අතර තියෙන දුකේ වෙනස තර්කානුකූලව පෙන්වන්න. එතකොට මේ සංදේශයට පිළිගැනුමක් ඇති වෙනවා. අරමුණ සංවර්ධනය ඒ අරමුණ ඉක්ුවේ. පැහැදිලි. මේ හතරවෙනි කොටසක් අපි ලියන්නේ සාමාන්‍යයෙන් මිනිත්තු 15ක කාලයක් අරගෙන ඕගොල්ලෝ විභාග අභිමුඛව ඉන්න දරුවෝ හින්දා මේ සඳහා ඔබ වැය කළ යුත්තේ විනාඩි 15ක කාලයක්. ඒ හින්දා මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න හැම කෙනෙක්ම මිනිත්තු 15ක කාලයක් තුන. මේකට ලකුණු ලැබෙනවා ඔබ දන්නවා ලකුණු 16ක් නේ. හැබැයි 204න් බෙදලා 50ට කරනකොට මේකට සැබෑ වශයෙන් ලකුණු 4යි අවසානයේදී ලැබෙන්නේ. ඒකත් ඔබ දන්නවා. ඊළඟට මේකට මේ වගේ පැති විභාග කොළ කියලා අපි කිව්වොත් මේ වගේ පැති 4ක් විතර ලියන්න ඕනේ. කරුණු 4ට එක පැත්ත ගානේ විතර 4ක් විතර ලියන්න ඕනේ. එහෙමනම් අද දවසේ ඔබට මම එක කාර්යයයි පැවරුවේ. ඒ තමයි අපේ 9 වෙනි පාඩම සංවර්ධනය සඳහා sannivedanaya කියන දීර්ඝ පාඩම. දරුවන්ට ටිකක් එකපාර පාඩම් කරලා නෝට් කියවලා ග්‍රහණය කරගන්න අමාරු පාඩම. එක දවසෙන් මේ පැය දෙක ඇතුලේ මම එකට ගොනු කරලා ඔබට පෙන්වුවා මෙන්න මේ මාතෘකා තියෙන්නේ. මෙන්න මේ දේවල් තමයි මේකේ අවධාරණය කරගන්න ඕනේ කියන කාරණේ. එතකොට ඔබ මාස ගාණක් පාඩම් කරලා ගන්න බැරි අවබෝධයක් දැනුමක් අද මේ පැය දෙක තුල ලබා ගත්තා කියලා මම විශ්වාස කරනවා. ඒක අර්ථවත් වෙන්නේ ඔයාට මම දීපු ප්‍රශ්නය, ඒකේ මම මාකින් ස්කීම් උත්තරේ දුන්නා, ඒක පැහැදිලි කරා. ඒකත් ලියලා දවස් 3-4ක් ඇතුලේ අපි දීලා තියෙන WhatsApp අංකෙට යොමු කරන්න. එතකොට අපි ඒකට ඔබට ලකුණු කීයද කියලා ලැබෙනවා. හරිනේ? හරි. එහෙමනම් ඔබේ ප්‍රතිචාර යොමු කරන්න අද වැඩපිළිවෙල ගැන මම බලාපොරොත්තු වෙනවා ඊළඟ පාඩම් 6ටම මේ වගේ දවස් 6යි යන්නේ. ඒක අපතේ යන දවස් 6ක් නෙවෙයි. මේ විදියට හැම පාඩමක්ම එක දවසකින් පුනරීක්ෂණයකොත් කරලා දෙන්න සවිස්තරාත්මක පුනරීක්ෂණයට අවශ්‍ය. ඊට පස්සේ අපිට පුළුවන් කාලය ලැබෙන හැටියට විභාගයේ කල් යන හැටියට තව වැඩ ඕන තරම් වැඩ ගොඩක් කරලා ඔබ සුපිරි වැඩකාරයෙක් බවට පත් කරන්න පුළුවන්. එහෙමනම් අපි එළඹෙන පන්තියේදී මුණ ගැහෙමු. අපිට පුංචි පණිවිඩ ටිකක් කියන්න තියෙනවා. ඒ පණිවිඩ ටික මම මේ පන්ති ඉවර වෙලා ඔබ රැඳිලා ඉන්න ඔබට මම කියන්නම් මේ පණිවිඩ ටික. අපි මේ පන්තිය මෙතනින් අවසන් කරනවා. සංවර්ධනය පිළිබඳව සංවර්ධන sannivedanaya පිළිබඳව ඔබ අද ලබාගත් දැනුම තව පාඩම් කරලා වර්ධනය කරලා ඔබේ ළඟ එන විභාගය සඳහා හොඳින් සූදානම් වන්න. ජය වේවා. ආයුබෝවන්.